समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ හිත සුවපත් කරගන්න එක ඇඟ සුවපත් කරගන්නවට වඩා වටිනවා. හේතුව තමයි ඇඟ සුවපත්ව තියාගන්න නම් හිත සුවපත් වීම ප්‍රමුඛ වෙනවා. දැන් ඒකට හොඳම උදාහරණය තමයි ওই පිළිකා වගේ රෝගීන්ට ඒ පිළිකාවක් තියෙන බව දැනගත්තාම ඊටාම ඉක්මනින් රෝගේ උඩුදුවනවා. ඒ කියන්නේ සමහරට ඒක නොදන්න කාලේ හේම තියෙනවා, පවතිනවා. දැනගත්තාම දැනගත්ත ගමන් ආයෙ වැඩි කල් ඉන්න බෑ. ඒ රෝගේ වේගෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපිට තේරෙනවා මේ හිතේ අවුල වැඩි වුණොත් එහෙම ඇඟේ අවුල බරපතල විදියට උඩුදුවනවා කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, හිත සුවපත් නම් ඇඟ වියපත් උනත් කමක් නැහැ කියනවා. එතකොට වියපත් හිතක් තියෙන එක ගැන අපි පුදුම වෙන්න ඕනේ නැහැ. වියපත් කයක් තියෙන එක ගැන පුදුම වෙන්න ඕනේ නැහැ. හැබැයි වියපත් කයක් තියාගෙන හිත සුවපත්ව තියෙනවා නම් අන්න එවැනි සුවපත් ජීවිතය අතිශයින්ම සුන්දරයි. ඒක සුන්දර වෙන්නේ සාංශාරික වශයෙන්ම මේ හිත ඔබට යහපතක් කරනවා. ඒක භාවිත හිතක්, අභාවිත නෑ. හිත භාවිතා කරලා නැති වුණොත් හිත අභාවිතයි නම් පින්වත්නි හරියට බාගෙට සෙවිලි කරපු ගෙයක් වගේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. දැන් ගෙදර බාගෙට නම් සෙවිලි කරලා තියෙන්නේ, හරියට ගෙදර සෙවිලි කරලා නැත්තම් සෙවිලි නොකරපු ගෙයක් වර්ෂාවෙන් අවුවෙන් හරියට පීඩාවටපත් වෙනවා. අන්න ඒ වගේ තමයි ඒවන් අභාවිතං චිත්තං. අභාවිත හිතක් නම් තියෙන්නේ ඒක හරියට බාගෙට වහපු වහලක් තියෙන ගයක් වගේ. විශාල හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතේ ධර්මයක් පුහුණු කරගන්න එක අතිශය වටින්නේ. ඔබට ළඟදී මේ ජීවිතය අතහැරිලා යනවා. තත්වය, අධ්‍යාපනික වටිනාකම්, ආර්ථික වටිනාකම්, මානව සම්පත් වල වටිනාකම්, කියන්නේ මගේ දරුවෝ, මගේ බිරිඳ, මගේ ස්වාමියා, මේ සියල්ලම අතහැරිලා ඔබට ළඟදී ඔය ජීවිතයත් අතහැරෙනවා. ඒක කොච්චර කාලයක්ද කියලා අපි දන්නේ නැහැ. ඒක ගණනය කරගන්නත් බෑ. ඒ කාලයේ උපරිම ධාරිතාවේ අවුරුදු 80ක්. උපරිම ධාරිතාවේ. එතකොට අවුරුදු 80ක උපරිම ධාරිතාවයකින් මේ ශරීරය සම්පූර්ණයෙන් අතහරින්න වෙනවා නම් දැන් ඔබට හොඳටම තේරෙන්න ඕන අවුරුදු 500ක විතර සැලසුමක් වැඩක්ම නැහැ කියන එක. ඒ නිසා හිත සුවපත් කරගන්න ශ්‍රාවකයෙකුට හිත සුවපත් කරගන්න අදහස Tamanගේ අභ්‍යන්තරය තුල පවතිනවා නම් එවැනි පැවැත්මක් හදාගන්න කෙනෙක් තමන්ව පරිස්සම් කරගන්න ඕන. තමන්ව පරිස්සම් කරගන්නවා කියන්නේ ගෙදරට හොඳ ගේට්ටුවක් දාලා හොඳ බැම්මක් අහලා ඊට පස්සේ ගෙදරට දාලා තියෙන දොරවල් ජනෙල් ගැන හොඳට හිතලා තමන්ගේ ආර්ථික වටිනාකම් සහිත රත්තරන් බඩු මිල මුදල් හොඳ සේප්පුවක දාලා ලොක් කරලා කාටවත් හොයන්න බැරි වෙන්නේ යතුරු හංගලා මෙන්න මේ විදිහේ රැකවරණයක් නෙමෙයි තමාව රැක ගන්නවා කියන්නේ. ඔකට තියෙන ලස්සන දේශනාවක් අත්තරක්කිත සූත්‍රය කියලා. ඒකේ තියෙන්නේ පින්වත් මහණෙනි තමන්ව ආරක්ෂා කරගන්න විදිය ගැන. එක වෙලාවක මේ කොසල් රජුරු ඇවිල්ලා අහනවා ස්වාමීනි මට ඊරෑ හිතුණා දැන් මේ රජෙක් කියන්නේ මට ඊරෑ හිතුණා මේ මට තමන්ට ඇත්තටම ආරක්ෂාවක් හදා ගන්නවා කියන්නේ හොඳ ගේට්ටුවක් දාගන්න එක නෙමෙයි ස්වාමීනි මට ඉන්නවා චතුරංගනී සේනාවක් ඇත් සේනාවක් ක්‍රිය සේනාවක් පාබල සේනාවක් මට මේ චතුරංගනී සේනාවක් ඉන්නවා ස්වාමීනි මට හිතෙනවා ඇත්තම ආරක්ෂාව එකෙන් හැදෙන්නේ නැහැ කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඇත්ත කියනවා. ඇත් ආශ්‍රිය පාබල කියන සිවුරංග සේනාවකින් ඇත්තම ආරක්ෂාව හැදෙන්නේ නැහැ කියනවා. ඒතර අපිටත් හොඳ ගේට්ටුවක් දාගත්ත කියලා ඇත්තටම ආරක්ෂාවක් හැදෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ යම් ශ්‍රාවකෙක් Tamanගේ ඇස රැකගෙන ඉන්නවා නම් ඒ තමයි Tamanට කරගන්න ලොකුම ආරක්ෂාව කියනවා.
කන ආරක්ෂා කරගෙන ඉන්නවා නම් ඒ කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හරහා තමයි පින්වත්නි තණ්හාවට ලොකු තල්ලුවක් හම්බ වෙන්නේ. යම් කිසි පටිගයක් මොනවා හරි සංස්කාරයක් හිතේ ඇති වුණා නම් පටිගයක් හරි ද්වේෂයක් හරි වෛරයක් හරි මාන්නයක් හරි ගුණමගුකමක් හරි බද්ධ වෛරයක් හරි මොන විදිහේ සංස්කාරයක් හිත තුළ ඇති වුණත් ඒ සංස්කාරේ ඇති වෙලා තියෙන එක්ක ඇහැ හරහා එක්ක කන හරහා එක්ක අහපු දෙයක් නිසා එක්ක දැකපු දෙයක් නිසා එක්ක දැනුණු දෙයක් නිසා එක්ක හිතුණු දෙයක් නිසා ඊට වඩා ලෝකේ මොකක්වත් ඇති වෙන්නේ ඔය හරහාමයි ලෝකේ ඇති වෙන තණ්හාවත් සියලු ක්‍රියාවලිය උඩුදුවන්නේ. අපිට හොඳටම පැහැදිලිනේ. එහෙමනම් මේ ඒකයි භාගතුන් වහන්සේ කියන්නේ මහණෙනි තමාගේ සැබෑ රැකවරණේ ඇස සංවර කර ගැනීම මතයි ඇති වෙන්නේ. මොකද තමන් කැළඹෙනවා නම් තමන් ඇවිස්සෙනවා නම් ඇවිස්සෙන්නේ ඇහැ නිසාමයි වෙන එකක් නිසා නෙමෙයි. අපි කියනවා මේ දරුවෝ නිසා අපිට හරි ප්‍රශ්න හමුදුරුවනේ හිත වේදනා ඇති වෙනවා. අපේ දෙමව්පියෝ නිසා ප්‍රශ්න, ස්වාමියා නිසා ප්‍රශ්න කියා අපිට හම්බෙන මිනිස්සු අපිට එහෙම කියනවා. නමුත් ඒ ඔක්කොම ප්‍රශ්නික පැත්තකින් තිබ්බොත් ඔබේ ඇස හරහායි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඇස හරහත් කියන්න බෑ. ඇහැ හරහා ඇතුළට ගත්ත විදිය අවුලක් තියෙන්නේ. ඇහැ හරහා ඒ අත්දකින්න දේ ඇතුළට ගත්ත විදිය අවුලක් තමයි තියෙන්නේ. ඇත්තටම ලෝකේ අවුල් නෑ. මේ ලෝකේ එළියේ කොහෙවත් අවුල් නෑනේ. එළියේ ලෝකේ සාමාන්‍ය විදිහට පවතිනවා. මේ හැමතැනම නිකන් සාමාන්‍ය තත්ත්වයක්. මේ බාහිර ලෝකේ චිත්‍රවල රාගය කියලා එකක් නැහැ. බාහිර ලෝකේ අහන දේවල් වල කාමයේ කියලා එකක් නැහැ. එතකොට අපි ඇතුළට ගත්ත විදිය අවුලක් තියෙන්නේ. එතකොට ඒකේ ඇත්තටම කාමයේ තියෙනවා නම් අපිටත් ඒ කෙරෙහි හැමෝටම කැමැත්තක් ඇති වෙන්න ඕන. දැන් අපිට අපේ සින්දුවක් අහනකොට බොහොම කාමයක් රාගයක් ඇති වුණාට කැමැත්තක් ඇති වුණාට අපිට සමහර විට අපි දන්නේ නැති භාෂාවකින් කියන සින්දුවක් අහනකොට අපිට විහිළු හිනාවක් යන්න පුළුවන් විහිළුවක් වගේ හිතෙන්න පුළුවන්. ඇයි? අපි ඒක දන්නේ නැහැ. එහෙමනම් අපිට තේරෙනවා අපි අත්දකින්න සීමාවේ ඇතුළට ගත්ත විදිය අවුලක් තමයි තියෙන්නේ. සමහර විට අපේ ඔය අමරදේව මාස්ටර්ගේ එහෙම සින්දුවක් එහෙම ඇමරිකාවේ මිනිහෙක් ඇහුවොත් එහෙම සමහර විට උඩ පැන hina වෙන්න පුළුවන්. ඒතකොට අපිට තේරෙනවා මේ එතකොට ඇත්තටම සින්දුවේ නම් ඇත්තටම රහ තියෙන්නේ ඒ රහ සින්දුවට අයිති දෙයක් නම් ඒ සින්දුව අහන හැම කෙනෙකුට මේ රහ ඇති වෙන්න ඕනද නැද්ද? ඇති වෙන්න ඕනේ. එහෙමනම් අපිට තේරෙනවා එළියේ තියෙන එක මම ඇතුළට ගන්න විදිය අවුලක් තමයි තියෙන්නේ. එහෙම නැතු එළියේ කිසි දෙයක ප්‍රශ්න නැහැ. මේ එළියේ තියෙන හැම දෙයක් අතරම තියෙන ලස්සන ධර්මතාවය. මේ හැම එකම තියෙනවා හොඳ කමටහන. දැන් මෙතන මේ සතර කමටහන් ගැනත් කියන්න කියලා තියෙන නිසා හොඳයි ඒකත් කියන එක මේ හැම අත්දැකීමක් තුළම ලස්සන කමටහනක් තියෙනවා. මේ හැම අත්දැකීමක් මේ ගස්කොළන් පුටුවල මේ වාඩි වෙලා ඉන්න තැන්වල මේ බිත්තිවල මේ හැම දෙයකම කමටහන් තියෙනවා. දක්ෂ ශ්‍රාවකයෙකුට ඒක හොයන්න පුළුවන්. දැන් ඊයේ මට මතකයි මේ දවස්වල වැඩසටහන් ගියේ මේ ගොඩක් පොයේ වැඩසටහන් ගියා ශ්‍රීපාදේ. එතකොට ඒ ශ්‍රීපාදේ යන ශ්‍රාවකයෙකුට ඇත්තටම ශ්‍රීපාදේ අනේක දිහා බලලා මට මේ දැන් එන ගමන් වාහනේ එනකොට කල්පනා වුණා ඇත්තටම ශ්‍රීපාදේ යන මිනිහෙකුට ශ්‍රීපාදේ උඩට යනකොට නිවන් දකින්නත් පුළුවන් නේද කියලා. ඇත්තටම මේ දැන් උදාහරණයක් මම කියන්නේ ශ්‍රීපාදේ යන ගමනම කියන්නේ නිවන කරා යන ගමනක් ඇත්තටම බැලුවොත් දක්ෂ ශ්‍රාවකයෙකුට. නැත්තම් නිකන් වෙන මිනිස්සෙකුට නිකන් ධර්මයක් නැති, ගුණ ධර්මයක් නැති මිනිහෙකුට නිකන් ෆොටෝ ටිකක් ගහගෙන තියෙන දෙයක් කාලා අරක්කු ටිකකුත් බීගෙන උඩටත් ගිහින් එමීට මේ නාලා සීත ගඟුලින් නාලා එන්න පුළුවන්. හැබැයි දක්ෂ ශ්‍රාවකයෙකුට ඊට වඩා දෙයක් කරගන්න පුළුවන්. පින්වත්නි ජීවිතේ කියන්නේම මහගිරි දඹයක් තමයි. දැන් ඔන්න මම මේ ශ්‍රීපාදේ ගැන කියලා කමටහනක් කියන්නේ. ජීවිතේ කියන්නේ මහගිරි දඹයක් තමයි. මේ මහගිරි දඹේ අතිශය දුෂ්කර එකක්. ඒක ඊටාම සුව පහසු එකක් නෙමෙයි ජීවිත ගමන. ඒතකොට මේ ගමනේදී දැන් බලන්න හරි මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙලේදී දැන් ඔය සිරිපාද යන මිනිස්සු ඉස්සෙල්ලාම සීත ගඟුලින් නා ගන්නවා. මුලින්ම මේ කායික පාරිශුද්ධිය හදාගෙන සීලයක් දියුණු කරගෙන තමයි නිවන කරාත් යන්න ඕනේ. නැත්නම් බෑ. ඒ කියන්නේ පදනම තමයි සීලය. දැන් මිනිස්සු සීත ගඟු මං හිතන්නේ මේවත් හැදිලා තියෙන්නේ මේ ස්වභාව ධර්මයේ රිද්මය නිවන ගැන කියා දෙන්නයි. මට නම් හිතෙන්නේ එහෙමමයි. සීත ගඟුලෙන් නාලා මිනිස්සු යනකොට මේ ශ්‍රීපාදේ කියන තැනට යන්න ඊටාම සුව පහසු ගමනක් නෙමෙයි තියෙන්නේ අතිශය දුෂ්කර ගමනක් තියෙන්නේ ශ්‍රීපාදයට යනවා කියන්නේ. නිවන කියන්නේ ඊටා සුව පහසුවෙන් හොඳට කාලා බීලා යන්න පුළුවන් එකක් නෙමෙයි හැමෝටම යන්නත් බෑනේ. විවිධ ප්‍රශ්න තියෙන අයට යන්න බෑනේ ශ්‍රීපාදයට කොන්දේ අමාරු අතේ පය අමාරු තියෙන අයට යන්න බෑ. එහෙම කෙනෙක් යනවා නම් වීරියෙන් කරගන්න ඕන දෙයක්. එහෙනම් ධර්ම මාර්ගයත් වීරියක් නැති කෙනෙකුට කරන්න බෑනේ.
වීරියක් තියෙන්න ඕන, අප්‍රමාදයක් තියෙන්න ඕන, කෙලස් තවන වීරියක් තියෙන්න ඕන. ඒකට කියන්නේ ආතාපි කියලා. සම්පජානෝ නුවණකුත් තියෙන්න ඕන. මේ ශ්‍රීපාදයට යනවා නම් ඒ කියන්නේ නුවණක් තියෙන්න ඕන. උඩ සීතලයි, සෙමෙහිම ඇවිස්සෙන්නත් පුළුවන්. ඊට පස්සේ උඩ බෙහෙත් හේත් නැහැ මොනවා හරි ඒකට පෙර සූදානමට මොනවා හරි ටිකක් අරගෙන යන්න ඕන. උඩ හුළඟ තියෙනවා, සෙම ඇවිස්සෙනවා නම් ඒවට විකල්ප හදා ගන්න ඕන. දැනුමකුත් තියෙන්න ඕන ශ්‍රීපාද යනවා නම්. ඒකට කියන්නේ සම්පජානෝ කියලා, නුවණක් තියෙන්න ඕන කියලා. ආතාපි සම්පජානෝ. ආතාපි කියන්නේ කෙලෙස් තවන වැර තියෙන්න ඕන, වීරියක් තියෙන්න ඕන. වීරිය නැති මිනිහෙකුට යන්න බෑ, හැමකටකින් හැරිලා ඉන්න වෙනවා. ඒතර වීරියකුත් තියෙන්න ඕන, සම්පජානෝ සිහියක් තියෙන්න ඕන, නුවණක් තියෙන්න ඕන. දැනුම නැත්තම් බෑනේ ශ්‍රීපාද යන්න. ශ්‍රීපාද යන පාරවල් ගැන දැනගන්න ඕන. නැත්තම් කොයි ගැලෑවකට යන්න පුළුවන්. හැමෝම යන පාරවල් වලත් ගිහින් නරකයි. මොකද හැමෝම වෙන වෙන ඉලක්ක වලින් යනවනේ. එතකොට අපේ ගමනත් මන්දගාමී වෙනවනේ. කඩපිල් ගානින් අතර වෙලා එහෙම යන්න බෑ. එතකොට ආතාපි සම්පජානෝ සතිමා සිහියකුත් තියෙන්න ඕනනේ. සිහිය නැත්තම් බෑනේ මුකුත් කරන්න. සිහි නුවණින් යන්න ඕන. හොඳ සිහි නුවණින් යන්න ඕන. මොකද සිහි නුවණ නැති වුණොත් එහෙම එයා විශාල අමාරුවක වැටෙනවා. මගට ගිහින් ආයෙ හැරිලා ඉන්න පුළුවන්. ඇයි ගියාම ආයෙ වගේ දුරක් පේනවනේ. ආයෙ ගියාම ආයෙත් ඒ වගේ පේනවා. ආයෙ ගියාම ආයෙත් ඒ වගේ පේනවා. එතකොට හිතෙන්න පුළුවන් මේක නම් කෙලවරක් නෑ. මම යනවා යන්න කියලා හැරෙන්නත් පුළුවන් නේ මගදී. ඒ වගේ ධර්ම මාර්ගයට ආපු මිනිස්සු ආවට වඩා ඉක්මනට හැරිලා ඉන්න මිනිස්සුත් ඉන්නවා හරියට. ඒ කියන්නේ ඒගොල්ලෝ සිල් ගන්නවා. මාසයක් සිල් ගන්නවා. ඊට පස්සේ ආයෙ එයා එනවා මාස 3ක් 4ක්. ආවහම මේ ආයෙ අපිට හම්බ වෙනවා. හම්බ වුණාම අපි අහනවා ඔය අම්මා කලින් සිල් ගන්න ආව මම දැකලා තියෙනවා. ඔය අම්මා කලින් බණ අහන්නත් ආව මොකද දැන් ඉන්නේ නැති කියලා අහනවා. අහනකොට කියනවා අනේ හාඳුරනේ මේ දරුවන්ගේ ප්‍රශ්නනේ කියනවා. මේ දැන් මේ දවස්වල අපේ දරුවන්ට වැඩ ඒ නිසා මම මේ පොඩි උන් ටික බලා ගන්නවා. දරුවන්ට උදව්වක් විදියට මුණුබුරු මිනිබිරියෝ ටික බලා ගන්නවා. ඉතින් කොහේ එන්නද හාඳුරනේ උන්ටත් උදව් කරන්න එපාය කියනවා. එක්ක කියනවා මේ කරදරණි හාමුදුරුවනේ මේ දවස්වල. එතකොට එයා ධර්ම මාර්ගයේ අතෑරලා කරදරයයි අල්ලගෙන තියෙන්නේ. එතකොට එයා දන්නේම නැතුව ධර්ම මාර්ගයෙන් කඩා වැටෙනවා. අන්න ඒ වගේ සිහිය නැති වුණොත් එහෙම ධර්ම මාර්ගය කඩා වැටෙනවා. ඒ වගේ සිහිය නැති කෙනෙකුට කිසිම දෙයක් කරන්න බෑ. ඊට පස්සේ ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සම්. මේ විනීය සංවරයේ තියෙන්න ඕන. සීල සංවරයේ, චිත්ත සංවරයේ, කාන්ති සංවරයේ, ඥාන සංවරයේ මේ ඔක්කොම තියෙන්න ඕන. මේ හොඳ සංවරයක් තියෙන්න ඕන. සංවරයේ තිබ්බට වැඩක් නැහැ. අවිජ්ජා දෝමනස්සං ඇලීම් ගැටීම් කියන දෙකම අයින් කරලා දාන්න ඕන. මොකද ඔය ශ්‍රීපාද යනකොට එහෙම ඇලීම් හදාගත්තොත් එහෙම හොඳටම බීපු මිනිහෙකුට හොඳ ටිකක් බීලා යන එක හොඳයි කියලා හිතුවොත් එයා ඒවට ඇලෙන්නත් පුළුවන්. ගැටීමක් හදාගත්තොත් යනවා කෙලවරක් නැහැ. මොන ශ්‍රීපාදයක්ද මං ඉතින් ওই පහළට වෙලා ඉන්නවා කියලා හැරිලා එන්නත් පුළුවන්. මම මේ ශ්‍රීපාද ගැන කියලා මට මේ දැන් මතක් වුණ එක මම මේ කියන්නේ මේ හැම දෙයකම තියෙනවා නිවන සම්බන්ධව කමඨාන. ඊටත් වඩා බලන්නකෝ දැන් ශ්‍රීපාදයට යන මිනිස්සු සීත ගඟුලෙන් නාලා ඔන්න සීලේ පදනම හදාගෙන උඩට යනකොට ටිකක් යනකොට පින්වත්නි ඉදිකටු පාන හම්බ වෙනවා. ඒ කියන්නේ මිනිස්සු ඉදිකටු පානේදී තමයි Tamanගේ නූල් බෝල ලිහන්නේ. අපෙත් පැටලිච්ච ලොකු නූල් බෝල ටිකක් ඔළුවේ තියෙනවා. ඒ ටික මිනිස්සු ලිහනවා. මේ ගමනේදී කොතන හරි ওই නූල් බෝලේ ලිහෙන තැනක් එනවා. අන්තෝ ජටා බහි ජටා මේ ඇතුළේත් ගැට පිටත් ගැට ටික ලිහලා යන දවසක් එනවා මේ ආර්ය මාර්ගයේ. ඊට පස්සේ මේ මිනිස්සු ඉදිකටු පානේදී නූල් බෝල ටික ලිහාගෙන හරි ලස්සනට සුදු පාටින් නූල් ටික ගෙත්තම් කරනවනේ උඩට යනකම් අදිනවනේ. ඒ වගේ මිනිස්සු මේ Tamanගේ අවුල ලිහාගෙන මේ Tamanගේ අභ්‍යන්තරය තුලින් මර සුන්දර නිවීම මතු කරගෙන සම්පූර්ණයෙන් මේක හමාර කරලා ශ්‍රීපාදයට යන එකස්සේ මට නම් පේන්නේ නිවන සම්බන්ධව විශාල කියවීමක්. මේ ලෝකේ හැමතැනම එහෙමයි පින්වත්. එක තැනක නෙමෙයි මේ අත්දකින්න හැම අත්දැකීමකම මේ බිත්තිවල පවා නිවන සම්බන්ධව රහස ලියවිලා තියෙනවා. ඒක ඥානවන්ත මිනිහෙකුට විතරයි පේන්නේ. ඥානවන්තයකමක් නැති ශ්‍රාවකයෙකුට ඒක අල්ලන්න බෑ. මේ හැම තැනකින් මේක අල්ලගන්න අපිට දක්ෂතාවයක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපිට තේරෙනවා මේ දැන් මේ සතර කමඨහන් ගත්තාම ඒ කියන්නේ හැම මිනිස්සෙක්ගේම ජීවිතේ තියෙන්න ඕන අත්දැකීම් පරාසයක් තියෙනවා. ඒ අත්දැකීම් පරාසය තුල නිතර Tamanගේ ජීවිතේ දායාද වෙන්න ඕනේ. එයා වයසයිද, තරුණයිද, එයා කොයිතරම් උගත්ද, බුද්ධිමත්ද, ඥානවන්තද මේ මොකක්වත් අදාළ නැහැ පින්වත්නි. ඒතර බුද්ධ ශ්‍රාවකයෙක්ගේ මේ ජීවිතේ ආරක්ෂාව විදියට, රැකවරණේ විදියට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙල තියෙන. ඒ කියන්නේ ඒකට කියන බුද්ධානුස්සති, මෙත්තාච, අසුභම් මරණස්සති, ඉතිමා චතුරාර්යක්ඛා, භික්ඛු භාවයේ සීලවා කියලා
මේ ධර්ම මාර්ගයක් යන කෙනෙක් හෝ නොයන කෙනෙකුට තියෙන රැකවරණේ තමයි පින්වත්නි මේ බුද්ධානුස්සතියයි මේ මෛත්‍රියයි අසුභයයි මරණ සතියයි කියන එක. ඒතර බුද්ධානුස්සතිය වගේ භාවනාවක් තියෙන්නේ අපේ පුදුමාකාර රැකවරණයක් අපට හැදෙනවා. බුද්ධානුස්සති මෙත්තාච. ඒ කියන්නේ අනුස්සතියක් විදියට භාග්‍යවතුන් වහන්සේ සිහි කර කර අපිට ඉන්න පුළුවන් වුණොත් ඒක සිහි කරන්න බැරි නම් මම ඔබට ලස්සන ක්‍රමයක් කියන්නම්. දවසට අඩුම බුදුරජාණන් වහන්සේට වඳින ගාථාව බුද්ධ ශ්‍රාවකයෙක් නම් 10 වතාවක්වත් සිහි කරන්න. අඩුම. ඒතර කෙනෙක් කියන්න පුළුවන් මේ වැඩ ආස්සේ මොන ඉතිපිසෝ ගාථාද? ඒවා කියන්න එපා. වැඩ කරන තැන හිමීට S2 පියාගෙන බුදුරජාණන් වහන්සේට මගේ নমස්කාරය වේවා කියලා හොඳට හිතින් ඉතිපිසෝ ගාථාව කියන්නේ විනාඩි භාගයයි යන්නේ. ඒ විදිහට 10 වතාවක් දවසට කියන්න පුරුදු වෙන්න අමුතුවෙන් කේන්දර බල රැකවරණයක් හදාගන්න දෙයක් නැහැ. දැන් මේ දවස්වල සෙනසුරුද තියෙන්නේ ග්‍රහයෝ නීච වෙලාද මොකුත් අවුලක් නැහැ. හේතුව තමයි පින්වත්නි අමනුස්සයෙක් පවා හිරිහැර කරන්නේ නැහැ කියනවා. යම් කෙනෙක්ගේ ජීවිතයේ අනුස්සතියක් ජීවිතේ වැඩිලා තියෙනවා නම් අනිත් එක තමයි ඒක තමයි බුදුදහමේ පදනම. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්නේ නැතුව හිතන්න එපා මේ පාංශකූල ටිකකින් විතරක් මරණින් පස්සේ වැඩේ හරියනවා කියලා. මේ වගේ නිතර කළ යුතු මානසිකාරයක් Tamanගේ ජීවිතය තුළ තියෙන්න ඕන. ඒ වගේම තමයි බුද්ධානුස්සති මෙත්තාච මෛත්‍රී සහගත බව හැම මිනිහෙක්ගේම හිතේ තියෙන්න ඕන දෙයක්. හැම මිනිස්සෙක්ගේම ජීවිතේ දැන් මේක අපි ටිකක් අවසාන වෙනකොට ගැඹුරට කතා කරගමු. මේක කොහොමද ලෝකෝත්තර වශයෙන් මේ සංසාරයෙන් එතර වෙන්න විදර්ශනාව පැත්තට වඩන්නේ කියන එක අපි පස්සේ ඊළඟට කතා කරගමු. ඉස්සලා මේක සරලව ඉස්සලා අපි කතා කරගමුකෝ. මෛත්‍රිය කියලා කියන්නේ හැම මිනිහෙක්ගේම ජීවිතේ තියෙන්න ඕන දෙයක්. ඒ ඉස්සලා Tamanට මෛත්‍රිය කරන්න ඕන. මම දුක් නැත්තෙක් වෙම්වා, බිය නැත්තෙක් වෙම්වා, රෝග නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සැප ඇත්තෙක් වෙම්වා, ශාන්ත සුවයටපත් වෙම්වා කියලා මේ පුංචි දරුවන්ගේ ඉඳලා ඒක කියලා දෙන්න පොඩි කාලේ ඉඳලා කරන්න. එතකොට Tamanට ආදරය කරන මිනිහෙක් වෙනවා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එතන ආත්මාර්ථකාමීනි තියෙන්නේ. එහෙමත් හිතන්න පුළුවන්. ඉතින් Tamanට මෛත්‍රිය වඩනවා ඒ කියන්නේ පළවෙනි ඒක ආත්මාර්ථයනේ. තමන්ගේ බඩ රැක ගන්නවා වගේ කන්නේ කියලා. පින්වත්නි තමන්ට ආදරය කරන්නේ නැති මිනිහෙක් ලෝකයට ආදරය කරන්නේ නැහැ. එතකොට ඉස්සෙල්ලා තමන්ට ආදරය කරන්න ඕන. මොකද තමන්ව පරිස්සම් වෙන්න ඕන කියලා එතකොටයි හිතෙන්නේ. තමන්ව රැක ගන්න ඕන කියලා එතකොට හිතෙන්නේ. ඒ කියන්නේ මේ මගේ ආධ්‍යාත්මේ කඩා වැටුනොත් මම ඉවරයි කියලා. පින්වත්නි ලෝකේම නිවැරදි පැත්තේ හිටගත්තත් වැඩක් නැහැ නේ. මම අනිත් පැත්තේ නා. අනික සමහර අය කියනවා මේ ඔක්කොටම වඩා වටිනවා සමාජ සේවය, මිනිසුන්ට සේවය කරන එක වටිනවා. ඔය වගේ කතා කියනවා. හැබැයි පින්වත්නි ඔය සමාජ සේවය කර ඉන්න මිනිහා නිරේට යනකොට ඔය කිසි කෙනෙක් එන්නේ නැහැ පස්සේ. මොකද මේ ඔබයි මමයි අපි හැමෝම සාංශාරික සත්වයෝ ආයේ මැරිලා උපදිනවා. උපදිනකොට අර භවයෙන් වැහුණාම අර ගනුදෙනු මොකක්වත් නැහැ. කාටවත් හිතෙනවද දැන් ඔබලාගෙන් අහලා බලන්න මේ වෙලාවේ ඔබට කවදාවත් හිතලා තියනවද ගියාත්මේ අපේ අම්මා හොඳින් ඉන්නවද දන්නේ? දැන් අපි මේ මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ දේවල් ටික, මගේ ඉඩම ඔහොම කිය ලොකුවට කතා කරනවා. ඊට පස්සේ වැටෙන්නට මේ බැම්මට gedara දොරේ කොච්චර ප්‍රශ්න හදා ගන්නවද? දැන් ඔබට එතකොට දැන් මේ ඔක්කොම ගනුදෙනුව අවුරුදු 80කින් හමාරයි ඒ උපරිම ධාරිතාවය. ඔක්කොම හමාරයි අවුරුදු 80න්. ඒ 80න් හමාර වුණාට පස්සේ ඔය දරුවෝත් අපිත් එක්ක නැහැ. බිරිඳත් නැහැ. තාත්තත් නැහැ. උගත්කමත් නැහැ. උගත්කමත් නැහනේ. මොකද මැරුණාට පස්සේ ආයෙ පුළුවන්ද මං ඒ කාලේ ඉංජිනේරු මහත්තයෙක් මට එතනින් එහාට යන්න ඕන කියලා පුළුවන්ද? ඉංජිනේරුවත් නැවත පෙරපාසල් යන්න ඕන. ඒක තමයි ඇත්ත කතාව. දැන් මෙහෙම එකක් නම් සංසාරේ. ඒතර මේ භවයෙන් වැහිගෙන යනකොට పూర్ව ගනුදෙනු ඔක්කොම හමාරයි නං. ගියාත්මේ අපේ දරුවා කොහොමද දන්නේ? මගේ හිත වාවන්නේ අප්පා මට මේව මතක් වෙනකොට කියලා අපිට හිතෙන්නේ නැහැ නේ කවදාවත්. ඒ කියන්නේ එහෙමනම් ගියාත්මේ අපිට අම්මා කෙනෙක් හිටියේ නැද්ද? හිටියා. තාත්තා කෙනෙක් හිටියේ නැද්ද? හිටියා. දරුවෝත් ඉන්න ඇති S2 වගේ බලාගත්ත හොඳ ලස්සන රත්තරන් දරුවෝ ඉන්න ඇති. ඒවා ඉවරයි. භවයෙන් වැහුණාට පස්සේ ඔක්කොම ඉවරයි. දැන් මේ ගනුදෙනුව ඒ සංසාරයේ හම්බෙන දරුවම ආයේ මෙහි හම්බෙනව නෙමෙයි. සංසාර ගනුදෙනුව කියන්නේ මහා අමුතු එකක්. ඒව පෑහි එන විදිය හරිම අමුතුයි. මේ එකම දරුවා මැරිලා එයයි මායි අපි දෙන්නම සංසාරේ නිවන් දකින්නකම් උපදිනවා නම් අනේ ඒත් කමක් නැහැ.
කමන්නේ අපි දෙන්න අත්වැල් බැඳගෙන යන ගමනක් නේ කියලා හරි හිතා හදා ගන්න පුළුවන්. පින්වත්නි මේ ජීවිතේ ඔබේ දරුවා වෙන කෙනා ඊළඟ ජීවිතේ සමහර විට තිරිසන් සතෙක්ගේ ගර්භාෂයක් ඇතුලේ උපදින්න පුළුවන්. එහෙම සංසාරයක් මේක. එහෙම එකක් මේක. මේකේ සාරයි හොඳයි සැපයි කියලා ගන්න කිසි දෙයක් නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි මේ මෛත්‍රී සහගත බව හැම වෙලාවකම තියාගන්න කියලා. එතකොට මෛත්‍රී සහගත බව තියෙනකොට එයා ලෝකේටම මෛත්‍රිය වඩනකොට ඒ මෛත්‍රිය වැඩිම තුල Tamanට රැකවරණයක් කියනවා. ඒක ජීවිතේ පුරුද්දක් කරගන්න ඕනේ. මේ පුංචි ළමයින් ඉඳලා අපි පුරුදු කරන්න ඕනේ ඒක. බුද්ධානුස්සති මෙත්තාච අසුභය කියලා කියන්නේ හැම වෙලාවකම ජීවිතේ ආරක්ෂාව පිණිස කළ යුතු දෙයක්. අපි ලෝකේ දකින්නේ සුභ සංඥාවෙන් හැම වෙලාවකම සුභයි සැපයි සනීපයි හොඳයි කියා තමයි ලෝකේ දකින්නේ. එහෙම ලෝකේ දකිනකොට අපිට අර මේ ලෝකේ පේන්නේ ඇත්ත එක නෙමෙයි. ලෝකේ පේන්නේ වෙන එකක්. බලන එක නෙමෙයි පේන්නේ. එතකොට මේ ලෝකේ ඇත්ත කතාව නෙමෙයි පේන්නේ මම බලන විදිහ අනුව තමයි මට ලෝකේ අහුවෙන්නේ. ලෝකේ ඇත්ත මේක ඒක නෙමෙයි. ඒකේ අනිත් පැත්ත එකක් ලෝකේ ඇත්ත මේක. දැන් පොඩි ළමයෙක් වතුරක් ළඟට ගිහින් බලනකොට දැන් වඳුරෙක් කියලා හිතන්න වඳුරෙක් ඔන්න අපි කියන්නේ වඳුරෙකුට කණ්ණාඩිය අහුණා වගේ කියලා. වඳුරෙක් ඉන්නවා දැන් වඳුරට කණ්ණාඩිය අහුණාම දැන් වඳුර කණ්ණාඩියෙන් බලනකොට කණ්ණාඩියෙන් ඒ වගේම වඳුරෙක් පේනව නේද? එතකොට අර වඳුර විරිත්තනවලු. එතකොට අර කණ්ණාඩියනුත් විරිත්තන්නේ නැද්ද? විරිත්තනවා. එතකොට වඳුරා එහෙට මෙහෙට හරවනවා. එතකොට ඒ විදිහටම මේ ඇතුලේ ඉන්න වඳුරගෙත් එහෙම චලනයක් පේනවා. එතකොට වඳුරට හිතෙන්නේ මේ ඉස්සරහින් පේන නිසා මම බලන්නේ කියලා. වඳුරට හිතෙන්නේ එහෙම. කණ්ණාඩියෙන් පේන නිසා තමයි මම බලන්නේ කියලා වඳුරට හිතෙන්නේ. ඇත්තටම පින්වත්නි පේන නිසාද බලන්නේ? නෑ බලන නිසායි පේන්නේ. මම කියන එක තේරෙනවද? වඳුරට හිතෙන්නෙම පේන නිසා බලනවා කියලා. වඳුරේකට කණ්ණාඩිය අහුණාම එහෙමයි. ඇතුළෙනුත් පේනවා. ඒකනේ මම බලාගෙන ඉන්නේ වගේ හිතෙන්නේ වඳුරට. නමුත් ඇත්තම කතාව තමයි බලන නිසානේ පේන්නේ. බලන විදිහටනේ පේන්නේ. අන්න ඒ වගේ ලෝකේ කන පිට හැරවිලා පේන්නේ සුබ සංඥාවෙන් ලෝකෙ දිහා බැලුවම. ලෝකේ ඇත්ත එක පේන්නේ නැහැ. ලෝකේ සුබ වශයෙන් ගන්න දෙයක් නැහැ. හේතුව තමයි මේ ලෝකෙම හැදිලා තියෙන රිද්මය තමයි මේ ලෝකයේ තියෙන ගලාගෙන යන ස්වභාවය තමයි බිඳි බිඳි යන එක. කැඩි කැඩි යන එක. මේ මොහොතේ පව ඇති වෙන සිතුවිලිදාරියතාවය සිතුවිලිදාමේ බිඳි බිඳි යන්නේ. ඒ කියන්නේ බිඳෙනවා හට ගන්නවා ඕකමයි වෙන්නේ. ඊට වඩා වෙන මොකක්වත් නැහැ. මේ වෙලාවෙම බිඳිලා යනවා නැවත මේ වෙලාවෙම හට ගන්නවා. අපිට හිතෙන්නේ මේ ලෝකේ එක දිගට පවතිනවා කියලා. ඒක පින්වත්නි එක දිගට පවතිනවාමයි කියලා හිතෙන්නේ අපේ තියෙන අවිද්‍යාවට. පින්වත්නි මේ ලෝකේ හැම දෙයක්ම බිඳි බිඳි පවතින්නේ. හටගත්ත තැනම නිරුද්ධ වෙලා යන එක. ඔබේ රූපයත් එහෙමයි. අර කතාවක් තියෙන එකම ගඟක් දෙවතාවක් බලන්න බෑ කියලා. ඒක ඇත්ත කතාවක් නේ. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ මේ ගඟ තියෙන්නේ අසාගේට. කවුද මේ මෝඩ කතාව කිව්වේ කියලා හිතෙයි. කොයි වතුර? දැන් මේ දකින්න ගඟ ආයෙත් එකම ගඟක් පින්වත්නි ජීවිත කාලෙට දෙවතාවක් දකින්න බෑ. ඒ වගේ මේ අත්දැකීම් පරාසය හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා. මේ දකින්න මේ හැඟීම් පින්වත්නි මේ ලෝකයේ තියෙන සම්පූර්ණයෙන්ම හැඟීම් ටිකක් මත. ඔකට කියන්නේ නාම රූප ධර්මයන් මත ලෝකේ පිහිටා තියෙනවා කියලා. තව ගැඹුරින්ම කිව්වොත් අපේ ওই දේශනාවල තියෙනවා පංචස්කන්ධ විභාගය ගැන එහෙම කියපු බණවල හැම වෙලාවකම ඇති වෙන පංචස්කන්ධ ධර්ම ටිකක් තමයි හටගෙන නිරුද්ධ වෙන්නේ කියලා. ඒක හරි කතාවක්. හේතුව තමයි මේ මොහොතේ අත්දැකීම් පරාසය මේ මොහොතේම නිරුද්ධ වෙලා යනවා. දැන් මම ඔබට පේනවා ඔබත් මට පේනවා. ඒ පෙනීම මාත්‍රෙන් ඔළුවට ගත්ත සංඥාව ඒ වෙලාවෙම නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ ඒ නිරුද්ධ වෙන තැනම ඇහිම් මාත්‍රයක් ඔබට මගෙන් ඇහෙනවා. මං කතා කරන එක ඔබට ඇහෙනවා. ඇහිච්ච තැනම ආයෙ නිරුද්ධ වෙලා යනවා. ඒ නිරුද්ධ වෙච්ච නිසා තමයි මේ කචානේ ඊළඟට ඔබට ඇහෙන්නේ. මේක හරිම ගැඹුරු කතාවක්. ලෝකේ ගලාගෙන යන්නේ හටගත්ත තැනම නිරුද්ධ වෙවි යන විදියට.
ඒක මේ ලෝකේ මේ කය නම් පේනවා අපිටනේ. දැන් කය නම් පුංචි කාලේ හොඳට හිටියා. දැන් මේ වෙනස් වෙලා දැන් මගේ කොණ්ඩෙත් කළු වෙන සුදු වෙනවා. දත් ගැලවිලා යනවා. හැම රැලි වැටෙනවා. බලන්න ඒ කාලේ හැම මෙහෙම නෙමෙයි කියලා ඒක ටිකක් පේනවා. හැබැයි ඒ නිසා ඇති වෙන සිතුවිලි ක්‍රියාකාරීත්වය හටගෙන නිරුද්ධ වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට පහනක් පත්තු කරලා තියෙනවා. ඒකයි මම කිව්වේ මේ හැමතැනම කමටහන් කියලා. පහනක් පත්තු කරලා තියෙනවා කියලා හිතන්න. දැන් පහන පත්තු වෙනවා. පහනේ පින්වත්නි තෙල් අඩු වෙනවා පේන්නේ නැද්ද? පත්තු වෙන්න අඩු වෙවි යනවා. එහෙනම් තෙල් ටික වැය වෙනවා කියලා පේනවා. තිරේ වැය වෙනවා කියලා පේන්නේ නැද්ද? තිරයත් වැය වෙනවා පේනවා. එහෙනම් ඒ වගේ මේ බැලුවාම කය වැය වෙනවා කියලා අපිට බැලුමට පේනවා. කය හටගෙන නිරුද්ධ වෙනවා කියලා පේනවා. ඒක නෙමෙයි වැය වෙලා තියෙන්නේ කියලා Tamanට තේරෙනවා. තෙල් ටිකත් අඩු වේගන යනවා නම් තිරෙත් අඩු වේගන යනවා නම් ඒක දැන් අපිට ප්‍රකටයි. මේ ඇඟ අඩු වෙලා යනවා. ඇඟ වැය වෙනවා කියලා හටගෙන නිරුද්ධ වෙනවා කියලා පේනවා. එහෙමනම් තෙල් ටිකත් නිරුද්ධ වෙවි යනවා නම් තිරෙත් නිරුද්ධ වෙවි යනවා නම් පහන් දැල්ල නිරුද්ධ වෙවි යන්නේ නැද්ද? පහන් දැල්ලත් නිරුද්ධ වෙවි යන්නේ. ඒක අපිට ප්‍රකට නෑ. පහන් දැල්ලත් ඒ තෙල් ටික නිසා හටගන්නීම ඒ හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා. පහන් දැල්ල ඒකයි පහන්. හැබැයි අපිට දැන් පින්වත්නි ඒක හරිම සාධාරණයි. හේතුව තමයි පහන් තිරෙත් දැවි යනවා නම් තෙල් ටිකක් දැවි යනවා නම් පහන් දැල්ල විතරක් කොහොමද එක දිගට පවතින්නේ? පවතින්නේ නැහැනේ. එහෙමනම් මේ රූපේ දැවි යනකොට නාම ධර්ම ටිකක් දැවි යනවා. පින්වත්නි පහන් තිරේ දැවි යනවා නම් තෙල් ටිකක් දැවි යනවා නම් පහන් දැල්ලත් දැවි යනවා නම් ආලෝකයත් හටගෙන නිරුද්ධ වෙනවද නැද්ද? මේ ආලෝකයත් හටගෙන නිරුද්ධ වෙනවා. ඇයි ඉතින් මේ තිරේ පහන් දැල්ලත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒක ප්‍රකට නෑ. බැලුමට හිතෙන්නේ එක දිගට පවතිනවා කියලා. නෑ එක දිගටම මේ ආලෝකය තියෙනවනේ කියලා හිතෙන්නේ. පහන් දැල්ලත් හටගෙන නිරුද්ධ වෙනවා නම් ආලෝකයත් හටගෙන නිරුද්ධ වෙනවද නැද්ද? නිරුද්ධ වෙනවා. අන්න ඔය විදියට පින්වත්නි මේ ලෝකේ හටගෙන නිරුද්ධ වෙන ක්‍රියාවලිය අපට පේන්නේම සුබ සංඥාවෙන්. ඇයි? හිතෙන්නේම අර පහන් ආලෝකයේ එක දිගට පවතිනවා වගේ එක දිගටම මේක වෙනවා කියලා. එහෙම නෑ පින්වත්නි. ලෝකයේම ඕක අත්දකින්නකොට අන්තිමටම තේරෙන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ලම හටගෙන නිරුද්ධ වෙනවා. අන්න ඒක දැක්කට පස්සේ ඒක Tamanට අවබෝධ වුණාට පස්සේ යා නැවත උපතක් කරා යන්නේ නැහැ. මොකද්ද දැනගන්නේ? යංකින්චි සමුදය ධම්මං සියල්ලම හටගෙන නිරුද්ධ වෙනවා. හටගත්ත තැනම නිරුද්ධ වෙනවා. එතනමයි නිරුද්ධ වෙන්නේ. යම් වේදනාවක් හටගත්තොත් මේක සමහර ධර්මයක් දන්න කෙනෙකුට තමයි මේක තේරෙන්නේ. නමුත් ඔබටත් යම් අදහසක් හරි එන්න පුළුවන්. දැන් හටගත්ත තැනම නිරුද්ධ වෙනවා. වෙන තැනක නෙමෙයි නිරුද්ධ වෙන්නේ. හට ගන්නවා නිරුද්ධ. දැන් වේදනාවක් කියලා හිතන්න. දැන් මොකක් හරි වේදනාවක්. ඔළුවේ අමාරුවක් කියලා හිතන්න. දැන් ඔළුවේ අමාරුව කියන එක හට ගන්නවා. හේතුන් සහිතව හටගන්නේ ඔළුවේ අමාරුව කියන එක. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ. ඕන තද්ද ඔළුවේ කැක්කුමක් තියෙනවා. දැන් ඒ ඔළුවේ අමාරුව එතනම නෙමෙයිද නිරුද්ධ වෙන්නේ? එතනම නිරුද්ධ වෙන්නේ. නැත්තම් ඔළුවේ අමාරුව කටට ඇවිල්ලා කටෙන් එළියට ඇවිල්ලා එහෙමද නිරුද්ධ වෙන්නේ? නෑ. හටගත්ත තැනම නිරුද්ධ වෙන. කොහෙටද මේ වේදනාව ගියේ? ගියපු තැනක් නෑ. කොහෙන්ද වේදනාව ආවේ? එළියෙන් ආවද කොහෙන් හරි නෑ. පින්වත්නි මේ ලෝකයේ අත්දැකීම් සියල්ලම හටගත්ත තැනමයි නිරුද්ධ වෙන්නේ. ඒක අපිට තේරෙන්නේ නෑ. ඒක තේරුම් ගන්න ශ්‍රාවකයෙකුට මේ අසුබය වගේ කර්මස්ථානයක් හරිය වැදගත්. ඊළඟ වැදගත්ම දෙයක් තමයි පින්වත්නි මරණ සතිය කියන එක. එතකොට මේ මරණ සතිය හරිය වැදගත් දෙයක් මිනිහෙකුට. කෙනෙක් කියන්න පුළුවන් මේ උදේ පාන්දර උදෙන්ම මේ ඇත්තු දැන් මේ අම්පාර ප්‍රදේශේ ඉඳලා ඇවිල්ලා ඉන්නේ. ඒතර ඔය මැරණේව ගැන හාඳුරුනේ කතා කරන්න එපා කියලා කෙනෙක් කියන්නත් පුළුවන්. ඇයි? ලෝකේ හිතන්නේ මරණය බොහොම ජරාජීර්ණ නරක කතා නොකළ යුතු කතාවක් විදියට. එහෙම නෑ පින්වත්නි. මරණය වැඩියෙන් කතා කරන්න ඕන එක. ඇයි මරණය ගැන නිතර කතා කරන්න ඕන? පින්වත්නි ජරා මරණ වලින් පිරිච්ච ලෝකයක නම් ඉන්නේ. ජරා මරණ වලට වඩා වෙන මොකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ජරා මරණ වලින් නම් ලෝකේ පිහිටලා තියෙන ජරා මරණ මත නම් ඊට වඩා වෙන කුණා බලාපොරොත්තු වෙන්නද? ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ජරා මරණ වලට වඩා වැඩි දෙයක් ලෝකේ බලාපොරොත්තු වෙන්න බෑ. මේ ලෝකේ ජරාවෙන් සහ මරණයෙන් පිරීලා තියෙන්නේ. එතකොට මේ ජරා මරණ වලින් පිරිච්ච ලෝකයක් තුළ ජරා මරණ විනා වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒකමයි බලාපොරොත්තු වෙන්න ඕනේ.
ඒක හරිම නිවැරදි කතාවක්. හේතුව තමයි ඒක බලාපොරොත්තුෙන් හිටියා මරණය Taman කරා එනකොට සනීපෙට ඉන්න පුළුවන්. දැන් කෙනෙක් කියනවා අද රෑ ඔන්න ඔයා 10 විතර වෙනකොට මැරෙනවා රෑට. වෛද්‍යවරයෙක් කියන්න පුළුවන්. ඔය මොලේට එහෙම තදහානියක් වුණාම කියනවා බේරන්න බෑ කියලා. ඒක ඔබටම කිව්වා කියන්නකෝ. ඔබටම කියනවා මේ කරන්න දෙයක් නැහැ. අද රෑ විතරයි. දැන් ඔබේ රාත්‍රිය අද තමයි අන්තිම රාත්‍රිය. දැන් ඔබට මොනවා හිතෙයිද? ඔබට දාඩිය දාලා කෑ ගහලා අනේ මට මොකද වුනේ? දරුවෝ එහෙම දැක්කාම කෑ ගහලා අඬලා අනේ අපේ අම්මට මොකද වෙන්නේ? අපේ තාත්තට මොකද වෙන්නේ? කොහොමද මං අපේ අම්මව අත්තරින්නේ කිය කෑ ගගහ අඬන මට්ටමක් නෙමෙයි දෙන්නේ. පින්වත්නි 10ට මැරෙනවම නම් වෙන මොනවා කරන්නද? දැන් 10ට මැරෙනවා නම් අඬලා හරියනවද? හරියන්නේත් නෑ. විකල්පය ජීවිතේ මරණ සතිය මරණය පිළිබඳ උදේ හවස රිහි කරන්න ඕන. රෑ නිදා ගන්නකොට හිතන්න මේ මගේ අන්තිම රාත්‍රිය වෙන්න බැරි කමක් නැහැ. මේ මගේ අන්තිම රාත්‍රිය වෙන්න පුළුවන්. උදෙන්ම නැගිටිනකොට හිතන්න මේ මගේ අන්තිම දවස වෙන්න පුළුවන්. එතකොට ජීවිතේ අපගාමි වෙන්නේ හරි ලස්සනට උනන්දුවෙන් ගෙවිලා යනවා. ඇයි? මේ මොහොතේ මරණය අභිමුඛ වුණත් කිසි අවුලක් නැහැ. බලාපොරොත්තුෙන් හිටපු දෙයක් වෙන්නේ. මිනිසුන්ගේ ජරා මරණ පිළිබඳ අපේක්ෂාවක් නැතිව. එතකොට මේක වැදගත් වෙන්නේ පින්වත්නි මේ ජරා මරණ පිළිබඳ යම් හැඟීමක් හදාගන්නකොට ඒ හැඟීම හදා ගැනීම නිසාම පින්වත්නි එයාගේ ජීවිතේ පුදුම අප්‍රමාදයක් ඇති වෙනවා. ඇයි? ප්‍රමාද නැහැ. අප්‍රමාදයක් ඇති වෙන්නේ මගේ ජීවිතේ අද රාත්‍රියේ ඉවර වෙන්න පුළුවන් නම් මම නම් ප්‍රමාද වෙලා හරියන්නේ නැහැ කියලා අප්‍රමාදයක්. කුසලයේ පිළිබඳ අප්‍රමාදයක්. ගුණධර්ම පිළිබඳ අප්‍රමාදයක්, අකුසලයේ තැබීම පිළිබඳ අප්‍රමාදයක්, හිත දියුණු කර ගැනීම පිළිබඳ අප්‍රමාදයක් උපදිනවා. අද අප්‍රමාදයක් නැති මිනිසුන්ගේ ජීවිතේ මරණ සතිය වගේ කමටහනක් ජීවිතේ වැඩිලා නැහැ. මරණ සතිය වඩනවා කියලා අමුතුවෙන් අත් දෙක තියාගෙන පළඟක් බැඳගෙන වාඩි වෙලා වඩන්න ඕනේ නැහැ. මරණී අපේක්ෂාවෙන් හිටියාම මරණී මුණ ගැහෙනකොට කිසි අරුබුදයක් නැහැ. අර අපි මීට කලින් උදේශනා කරලා තියෙන එක තැනක මේ එක තරුණියක් හිටියා. ඔය ඇත්තම ඔය පඨම මරණ සති සූත්‍රයේ වගේ දේශනාවල තියෙන්නේ මහණෙනි ආස්වාස කරලා ප්‍රාස්වාස කරනකොට මගේ ජීවිතේ හමාර වෙන්න පුළුවන් කියලා හිතා ගන්න කියනවා. එහෙම හිතාගෙන ඉන්න කියනවා උදේ හවස. එක බත් පිඬක් අරගෙන ඒ බත් පිඬ හොඳට ගිලලා ඊළඟ බත් පිඬ කටට ගන්නකොට ඒ ජීවත් වෙන්නම කන බත් පිඬ හිර වෙලා මැරිලා යන්න පුළුවන්. ඒක තමයි ලෝකයේ ඇත්ත කතාව. ආස්වාසය ඇතුළට අරගෙන ඇතුළට ගත්ත ආස්වාස රැල්ල ප්‍රාස්වාස කරන්න කලින් ජීවිතේ හමාර වෙන්න පුළුවන්. ඒකට වයස, තත්වය, තරාතිරම, ගෝත්‍රය මුකුත් බලපාන්නේ නැහැ. පින්වත්නි මේ මරණය හැමෝටම අතවනනවා. අතවනන තැන දන්නේ නැහැ. අතවනන වෙලාව දන්නේ නැහැ. මරණය අතවනද්දී මේ කායිකව නිරෝගීව ඉන්න කෙනෙකුටත් මරණය අතවැනිය හැක. ඉතින් මේක ජීවිතේ තිබ්බට පස්සේ අහිමි වීම ඉදිරියේ කඩා වැටෙන්නේ නැතුව හැප්පෙන්නේ නැතුව කායික පරිදාහයකුත් නැතුව මානසික පරිදාහයකුත් නැතුව ජීවත් වෙන්න පුළුවන්. මරණ දුක තියෙන්නේ පින්වත්නි ජීවත් වෙන අයට. මරණය මැරෙන අයට නෙමෙයි ඇත්තටම. අර මරණම්පි දුක්ඛං කියලා ධර්මයේ තියෙන දුක මරණ කෙනාට නෙමෙයි ඒ දුක තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ දුක ගැන තෝරද්දි කියනවනේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං කියලා. ඒ මරණම්පි දුක්ඛං කියන්නේ මැරෙන කෙනා අත්විඳින දුක කියන එක නෙමෙයි. ජීවත් වෙලා ඉන්න කෙනාටයි මරණ දුක තියෙන්නේ. මැරෙන කෙනාටත් වෙනම දුක්ඛ මරණාසන්න මොහොතේ වෙනම අත්දැකීම් ටිකක් තියෙනවා. ඒක වෙනයි. නමුත් මෙතන කියන්නේ ජීවත් වෙලා ඉන්න කෙනාටයි මරණ දුක තියෙන්නේ. ඒතකොට මේ මරණ සතිය වගේ දෙයක් ජීවිතේ තිබ්බට පස්සේ එයාගේ ජීවිතය හරි ලස්සනට ගලාගෙන යනවා. එක අම්මා තාත්තා කෙනෙකුයි එයාගේ එකම පුතා දුවෙක් ඉඳලා තිනවා කොල්ලෝ ඉඳලා නැහැ. දෙන්නම කුඹුරට ගියා වැඩ කරන්න. කුඹුරේ වැඩ කර කර ඉන්නකොට මේ එකපාරම මද්දහනේ කොල්ලගේ කකුලට සර්පෙක් ගැහුවා. සර්පෙක් ගැහුවාම මේ කොල්ල ඇදගෙන වැටුණා. මේ මද්දහනේ හොඳට ලේත් රත් වෙලානේ තිබුණේ. ඉක්මනින් විස ශරීරගත වුණා. ඒ මැදගෙන වැටුණා. මේ තාත්තා මේ කොල්ලාව හිමීට උස්සගෙන ගිහින් තරුණෙක් උස්සගෙන ගිහින් ගහක් යටින් තියලා වතුර ටිකක් එහෙම දුන්නා. කතා නැහැ. එහෙම පෙන දාගෙන එතනම වැටුණා. එහෙම එතනම ඇදගෙන වැටුණා. එහෙම ඇදගෙන වැටුණාම මේ දැන් තාත්තා කෙනෙකුට දැන් මොකක් දැනෙන්නේ නැද්ද? අද නම් පොළොවේ හැපි කෑ ගහයිනේ.
සුසුමක් හෙළුවා. අනේ මගේ කොල්ලා නේද කියලා. සුසුමක් හෙළුවා තාත්තා කෙනෙක්නේ. ඊට පස්සේ එතනින් මිනිහෙක් යනකොට කිව්වා මිනිහෙක් යනකොට කිව්වා මේ උඹ කොයි පැත්තෙන්ද යන්නේ? ඒතර දැනගත්තා මේ අපේ ගෙවල් පැත්තෙන් යන්නේ. ගෙදරට පණිවිඩයක් යවුවා බත් මුල් දෙකක් අද ගේන්න එපා කියන්න කිව්වා. එක බත් මුලක් ගේන්න කිව්වා. එනකොට සුදු ඇඳගෙන ඉන්න කිව්වා. එච්චරයි කිව්වේ. දැන් ගෙදරට ගියා. දැන් මේ හරි පුදුමයි නේද? මේ එහෙම ඉන්න පුළුවන්ද කියලා. මේක මහා පුදුම මලගයක් මේක බලාන යද්දී. අන්න ඒ වගේ පුදුම මල ගෙදරකට දැන් ඒක නම් ඉස්සරහට හම්බ වෙන්නේ. දැන් මේ කතාව දැනගත්තාම කොච්චර සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්ද? පින්වත්නි මේ ධර්මයේ පැල කරගත්තොත් ජීවිතේ මේ වෙලාවේ තමයි Tamanගේ ජීවිතේ සුන්දරම අත්දැකීම. ඊට පස්සේ මේ අර මිනිස්සේ යන ගමන් ගෙදරට කතා කරලා කිව්වා මින් ඔන්න උඹගේ මිනිස්සයා කිව්වා බත් මුල් දෙකක් ගේන්න එපා කිව්වා එක බත් මුලක් ගේන්න කිව්වා බත් මුල් දෙකක් ඕනේ නැහැ කිව්වා හැබැයි එනකොට කෙල්ලත් එක්ක සුදු ඇඳගෙන ඉන්න කිව්වා. බැලුවා මේ දෙන්නටම සුදු ඇඳගෙනත් එන්න කිව්වා. ඇහුවා ඊට පස්සේ ඇයි දෙන්නෙක් වැඩ නැද්ද? කො නෑ කිව්වා. එක්කනයි වැඩ කරන්න කිව්වා. මේ කාන්තාව බත් මුලකුත් අරගෙන මේ කාන්තාව හිතුවා එහෙනම් එක්කෙනෙක් මැරිලා කියලා. අද නම් කෑ ගහලා දෙවණක් කරයි මොන බද්ද ඊට පස්සේ. පින්වත්නි ඔහොම අඬ ආපු සංසාරයන්නේ තියෙන්නේ. අඬ ආපු සංසාරයකින් නම් පෝෂණය වෙලා තියෙන්නේ. මේ ජීවිතය තුලත් අඬ යන ගමනක් නම් තල්ලුවක් නම් තියෙන්නේ. හැඬීම් වැළපීම් වලින් නිදහස් වෙන තැනක මොකක් හරි රහසක් ධර්මයක් හම්බුනොත් ඒක Tamanගේ ජීවිතේ තදින් අල්ල ගන්නවා විනා වෙන මොනව කරන්නද? ඊට පස්සේ අර කාන්තාව හොඳට සුදු ඇඳගෙන කෙල්ලත් දුවත් ලෑස්ති කරගෙන බත් මුලත් අරගෙන දැන් යනවා. යනකොට ඇහුවා මොකද කියලා. ඊට පස්සේ අර තාත්තා කිව්වා පුතා මලා කියලා. ගිහින් බැලුවා අම්මා කෙනෙක්නේ. තද හුස්මක් කෙළුවා කියනවා. අනේ මගේ දරුවා කියලා. ඇඬුවේ නැහැ කියනවා. ඊට පස්සේ ඒ කාලේ ඉතින් ඔය එම්බාම් කෙරිලි ඕව මේව නැහනේ විකාර නැහැ ඒ කාලේ මොකුත්. ඊට පස්සේ මේ අර දරුවාගේ මලකඳ එක තැනක තියෙන දර එකතු කළා. අම්මයි තාත්තයි දරුවයි අර කෙල්ලයි ගෑනු දරුවයි ඔක්කොම එකතු වෙලා දර එකතු කරලා මේ ගිනි මැලයක් ගහනකොට මේ ගැන හරි පුදුමයක් ඇති වුණාලු දෙවියන්ට. සක්‍ර දේවේන්ද්‍රයා පුදුම වුණා කියනවා මහා පුදුම මිනිස්සුනි. අද නම් කියයි හිතක් පපුවක් නැහැ කියලා. එහෙම කියයි අද නම් නෑ මේගොල්ලන්ගේ ජීවිතේ මරණ සතිය තිබ්බලු. හැමදාමත් උදේට මරණී ගැන සීකරලා වැඩට ආවේ. ඇයි බලාපොරොත්තුෙන් හිටියා මේ දුක තමන් කරා එනකොට ඇයි බලාපොරොත්තුෙන් හිටිය දෙයක් නෙවෙන්නේ. ඒක විශේෂ අදහසක් නෑ. දැන් මම දැක්ක ඔය ලංකාවට එන සමහර රටවල් වල ඉඳලානේ කොල්ලෝ පුදුම කරන්න එනවා ගෙවල් වලට. ඒ කියන්නේ නැතුවම ගෙදරට එනවා. එතකොට අර අම්මයි තාත්තයි පුදුම වෙලා කෑ ගහලා අඬලා අනේ මගේ කොල්ලාව නේද කියලා පුදුම වෙනවා. ඇයි බලාපොරොත්තුෙන් ඉඳලා නැහැ. දැන් එනවා කියලා බලාපොරොත්තුෙන් ඉන්න මාස ගාණක් කී ඉන්නවා. මං එනවා අවල් දවසේ එනවා. තව දවස් 4යි, තව දවස් 3යි, තව දවස් 2යි ඔන්න ෆ්ලයිට් එකෙන් මම බැස්සා. දැන් ඔන්න වාහනේ එන ගමන් එනවා. අර අම්මා බත් ටිකක් උයාගෙන බලාගෙන ඉන්නවා එනකන්. අර වගේ මහා විශ්මයක් තියනවද එතන? නෑ. ඇයි නැත්තේ? බලාපොරොත්තුෙන් ඉඳලා. පුදුමයක් තියනවද එතන? පුදුමයක් නෑ බලාපොරොත්තුෙන් ඉඳලා. පුදුමයක් තියෙන්නේ බලාපොරොත්තු නොවිච්ච තැනක. මරණයත් පුදුමයක් වෙන්නේ බලාපොරොත්තු නොවිච්ච තැනක. දැන් මේ සක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනෙ වුණාලු මහා පුදුම මලගයක් නෙමේ ගෙදර. කියලා අර සක්‍ර දේවේන්ද්‍රයා මිනිස්සෙක්ගේ වෙස්යක් මවාගෙන මේ මෙතනින් යනවලු. දැන් යන ගමන් ආනවලු උඹලා හොඳ දඩේමක් කරගෙන වගේ නේද? මේ දරහෙම එකතු කරන්නේ පුච්ච ගන්නට වෙන්න ඇති. එතකොට කියනවා නෑ මේ උණ දඩේමක්ද මේ අපේ කොල්ලනේ මලේ. හැබැයිද උඹ තාත්තද කියලා අහනවා. ඔව් කියනවා. තාත්තෙකුට ඔහොම ඉන්න පුළුවන්ද කියලා අහනවා. තාත්තා කෙනෙකුට ඔහොම හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද අහනවා. මේ අපොයි පුළුවන් කියනවා මට ඉන්න පුළුවන් කියනවා. ඔහොම කොහොමද ඉන්නේ කියලා අහනවා. එතකොට කියනවා නෑ මේක තමයි ලෝකේ යථාර්ථය කියනවා. එතකොට අම්මගෙන් අහනවා මේ උඹ කවුද කියලා. එතකොට කියනවා මම තමයි අම්මා කියලා. පුදුමයිනේ අම්මා කෙනෙක්ගේ කඳුලක් වැටෙන්නේ නැති හැටි. එතකොට කියනවා මං ඇඬුවා කියලා මගේ දරුවා ආයෙන්නේ නැහැ කියනවා. ඇත්තනේ කතාවත්. ඔලොවේ හැපි ඇඬුවත් පින්වත්නි ආයෙ එනවනම් අඬලා බැරි නම් පෙරලි අඬලා හරි කමක් නැහැ. කෑ ගහලා දෙවණක් කරලා ඇඬුවට කමක් නැහැ. ආයෙ අන්තං හරි හුස්ම වැටෙන තැනකට හරව ගන්න පුළුවන් නම්. ඇඬීම තුල කායික පරිදාහයයි මානසික පරිදාහයයි විතරයි ඉතුරු වෙන්නේ. ඒක දිග කතාවක්. ඊට පස්සේ මේ දුවගෙන් අහනවා උඹ කවුද කියලා. මම අක්නංගි කියනවා.
උඹත් එක්ක අමනාප ඇති අයියා එහෙනම් කියනවා. නෑ නෑ අපේ අයියා මට හරි ලෙන්ගතුයි කියනවා. අඬන්නේ නැති. ඇඬුවා කියලා වැඩක් නෑ. ඇඬුවාම ශරීර ස්වභාවයෙන් විකෘති වෙන තරුණ ගෑනු ළමයි කියන ඇඟ ගැන හිතනවනේ. ඇඬුවාම මලානික වෙනවලු, ඇඟත් දුර්වල වෙනවලු. ඒ නිසා මං අඬන්නේ නෑ කියලා. මේ මිනිසුන්ගේ ජීවිතේ පින්වත්නි වැඩිච්ච මරණ සතියක් තිබුණා. මරණය ගැන අපේක්ෂා සහිත බවක්, බලාපොරොත්තු වෙච්ච බවක් තියෙනවා. ඒතර ඇත්තටම ජීවිතේ එපා වෙන්නේ නැහැ මේ මරණ සතිය වගේ දෙයක් වඩනකොට. ජීවිතේ වඩාත් උද්‍යෝගයෙන් ගෙවෙනවා. කොච්චර උද්‍යෝගයෙන් ගෙවෙනවද කියනවා නම් මරණී ඉදිරියේ පවා උද්‍යෝගයක් තියෙනවා. කඩා වැටීමක් නැහැ. අපේ ජීවිතේ කඩා වැටෙන්නේ අපිට ඒ පිළිබඳ යම් අදහසක් නැති නිසා පින්වත්නි. මෙන්න මේ විදිහට මේ බුද්ධානුස්සතිය, අසුබය, මරණ සතිය වගේ මරණ සතිය, මෛත්‍රිය වගේ දෙයක් එක කර්මස්ථානයක් හරි ජීවිතේ හැම කෙනෙක්ගේම, හැම බුද්ධ ශ්‍රාවකයෙක්ගේම ජීවිතේ තිබ්බොත් ඒ ජීවිතේ හරි උද්‍යෝගයෙන් මේ ගතවන ජීවිතේ ගෙවිලා යනවා. අද හරිම මන්දගාමි. මිනිස්සු මලානික වෙලා, මිනිස්සු ගෙවෙන ජීවිතය ගැන සතුටු නැහැ. මේ ගතවන ජීවිතය ගැන හම්බ කරපු එක නිසාම තෙහෙට්ටුවක් ඇති වෙලා මේ ඒ අයට විඩාවක් විතරයි තියෙන්නේ. දැන් ඕක ගැන යම් අදහසක් ඇති වුණාම ඔය විදිහට හිටියා කියලා එයා රහත් වෙන්නේ නැහැ. සෝවාන් වෙන්නවත් බෑ. හැබැයි යම් කෙනෙක් මේ බුද්ධානුස්සතිය තුලත් පංචස්කන්ධ ධර්ම ක්‍රියාත්මක වෙන විදිය දැක්කොත් අන්න ඒකට කියනවා විදර්ශනා දැක්ම කියලා. අන්නේ විදර්ශනා විපස්සනාව නිසා තමයි යම් කෙනෙක් සෝතාපන්න වෙන්නේ. ওই විදියට දැක්කට සෝවාන් වෙන්නේ නැහැ. දැන් භාවනා කරලා සෝවාන් වෙනවා කියවට මෛත්‍රිය වැඩුවා කියලා සෝවාන් වෙන්නේ නැහැ. අසුබේ වැඩුවා කියලා සෝවාන් වෙන්නේ නැහැ. එතකොට එයා ඒකම විදර්ශනාව පැත්තට හරව ගන්න. ඇත්තට විදර්ශනාව පැත්තට හරව ගන්න ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන්. මම එක ක්‍රමයක් කියන්නේ මේ දේශනාවට අදාළ කාලේ හැටියට. මොකද මේ මාතෘකාවේ තියෙනවා ලෝකෝත්තර පැත්තටත් බර වෙන විදිය කියන්න කියලා. දැන් බුද්ධානුස්සතිය වඩන එක සාමාන්‍ය බුද්ධ ශ්‍රාවකයෙක්ගේ ක්‍රමයක් තමයි. හැබැයි බුද්ධානුස්සතිය වඩනකොට එයා දකිනවා මේ බුද්ධානුස්සතිය බුදුගුණ සිහි කිරීම තුල පවා මන් තුල පංචස්කන්ධ ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. ඊට වඩා වෙන මොකක්වත් නැහැ කියලා එයා දකිනවා. අන්න එතකොට ඒක විපස්සනාව පැත්තට හැරෙනවා. දැන් බුදුගුණ වඩනකොට පංචස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥානනේ පංචස්කන්ධය කියන්නේ. එතකොට යා බුද්ධානුස්සතිය තුල පංචස්කන්ධ ධර්මයක් වැඩෙන විදිය දකිනවා. බුදුගුණ සිහි කරනකොට විඥානස්කන්ධයක් මා තුල පහළ වෙනවා. බුදුහාමුදුරුවෝ තුල පහළ වෙනවා නෙමෙයි. මා තුල පහළ වෙනවා. විඥානස්කන්ධයට අනුව මම බුදුගුණ අඳුන ගන්නවා. අරහං වනසේක සම්මා සම්බුද්දයි විද්‍යාචරණ සම්පන්නයි සියලු සතුන් දමනය කළ අවියායුධ නැතුව භාග්‍යවතුන් වහන්සේට තිබුණා විශිෂ්ට ඥාන දර්ශනයක්. උන්වහන්සේ ඇහින් රූප දැක්කට ඒ රූප වලට ඇලුන්නේ නැහැ, ගැටුන්නේ නැහැ. මේ විදිහට අඳුන ගන්නවා නේද හිතින්. අඳුන ගන්න එකට කියනවා සංඥා ස්කන්ධය කියලා. අඳුන ගන්නවට මොකද්ද කියන්නේ? සංඥාව. සංඥාව කියන්නේ අඳුන ගන්නවනේ. ඊට පස්සේ සංඥා ස්කන්ධයක් පහළ වෙනවා. දැන් ඉස්සෙල්ලාම දැන් අප සමහරට මෙතන ඉන්න අය දන්නේ නැති වෙන්න පුළුවන්. දැන් රූපේ කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපේ. ඔබට ඔය තියෙන රූපේ තියෙන්නේ. රූපේ. වේදනාව කියන්නේ විඳින දේ. විඳිනවා කියන්නේ මොනවද? එක්ක සැප විඳිනවා, එක්ක දුක් විඳිනවා, එක්ක මධ්‍යස්ථ විඳීමක් ඇති වෙනවා. ඕක තමයි වේදනාව. සංඥාව කියන්නේ අඳුන ගන්නවා. රූප සංඥා රූප අඳුන ගන්නවා. ශබ්ද සංඥා ශබ්ද අඳුන ගන්නවා. ගන්ධ සංඥා ගන්ධ සුවඳ අඳුන ගන්නවා. රස සංඥා රස අඳුන ගන්නවා. අඳුන ගන්න දෙයට කියනවා සංඥාව කියලා. සංකාර කියන්නේ අර ඇති වෙන සිතුවිලි වලට කුසල් වෙන්නත් පුළුවන්, අකුසල් වෙන්නත් පුළුවන්, සද්ධාව වෙන්නත් පුළුවන්, රාගය වෙන්නත් පුළුවන්, ලෝභය වෙන්නත් පුළුවන්. මේවට කියන්නේ සංකාර. හිතේ සිතුවිලි ඇති වෙන්නේ දකින්න දේවල් වලට අනුව සිතුවිලි ඇති වෙනවා. ඊට පස්සේ විඥානය කියලා කියන්නේ විඥානනය විශේෂයෙන් දැනගන්නවා. මෙන්න මේකට කියනවා පංචස්කන්ධය කියලා. පංචස්කන්ධය ගැන අපි ගැඹුරින් බණ කියලා තියෙනවා. ඉතින් මේ අත්ව අපිට විශේෂයෙන් මතක් කළා බොහොම සරලව මේ කාරණා කියන්න කියලා. ඒතර මේ පංචස්කන්ධය කියන එක මේක තමයි පංචස්කන්ධය. ඔබ තුල මේ ටික තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ටික ක්‍රියාත්මක වෙනකොට අපිට හිතෙන්නේ මේකේ සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා. මේකේ සත්වයේ පුද්ගලයෙක් නෑ. පංචස්කන්ධ ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයක් තමයි ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය මේ සතර කමඨහන තුල ක්‍රියාත්මක වෙන විදිය දකින්නකොට විපස්සනා සම්මාදිට්ඨිය ඇති වෙලා මාර්ග සම්මාදිට්ඨියෙන් ඵල සම්මාදිට්ඨියෙන් ප්‍රතිවේක්ෂණා සම්මාදිට්ඨියෙන් දුක ඉවර වෙනවා. මේ භාවනා කළා කියලා යාට සෝතාපන්න වෙන්න බෑ. එයා දැක්ම හදා ගන්න ඕන විදර්ශනාව පැත්තට. කොහොමද? ඔන්න උදාහරණයක් විදිහට දැන් බුද්ධානුස්සතිය වඩන ශ්‍රාවකයෙක් ඉන්නවා. කොච්චර වැඩුවත් සෝවාන් වෙන්න බෑ.
හැබැයි බුද්ධානුස්සතිය වඩනකොට එයා දකිනවා බුද්ධානුස්සතිය තුළ මන් තුළ පංචස්කන්ධ ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙනවා කියලා දකිනවා. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඔන්න මේ වෙලාවේ බුද්ධානුස්සතිය වඩනවා නම් ඔන්න වඩනවා කියලා හිතන්න වාඩි වෙලා වඩනවා. වඩනකොට තමන්ගේ මනෝවිඤ්ඤාණය ක්‍රියාත්මක වෙනවා. මනසින් හඳුන ගන්නවා. මනසින් විශේෂයෙන් දැන ගන්නවා. චක්කු විඤ්ඤාණය ඇති වෙන්නත් පුළුවන්. දැන් මේ පිළිමයක් වගේ එකක් දිහා බලන වඩන්නත් පුළුවන්. ඔන්න ඇහි විඤ්ඤාණය හට ගන්නවා. අහහ කරන්නත් පුළුවන්. බුදු ගුණ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක කියලා කිය කරනවා. එතකොට සෝත විඤ්ඤාණයත් පහළ වෙනවා. මේ විදිහට විඤ්ඤාණ ස්කන්ධයත් තමන් තුළ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ තුල නෙමෙයි. තමන් තුළ පහළ වෙන. ඊට අනුව අඳුන ගන්නවා අරහන් සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි සංඥා වශයෙන් අඳුන ගන්නවා. අඳුනා ගැනීම තුළ සංඥා ස්කන්ධයක් තමන් තුළ පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි සංඥා ස්කන්ධයක් පහළ වුණාම ඊට අනුව පින්වත්නි තමන්ගේ අභ්‍යන්තරයේ තුළ සම්පූර්ණයෙන්ම සැප වේදනාවක් උපදිනවා. හිතේ සංසිඳීම නිසා කායික සංසිඳීම මානසික සංසිඳීම නිසා පුදුමාකාර විදිහේ කායික සැහැල්ලුවක් මානසික සැහැල්ලුවක් එක සැපයක් දැනෙනවා. ඒකට කියන්නේ නිරාමිස සුඛ වේදනාව කියලා. ඒවා අත්දැකලා නැතුව ඇති කරලා බලන්න ටිකක්. ඒකට තේරෙයි නිකන් අර ප්ලේන් ටිකක් බිව්වාම තියෙන උත්තේජනේ වගේ එකක් හැම වෙලාවකම පවතිනවා. කැළඹෙන්නේ පුදුම සංසිඳීමක් නිවීමක් හරිම ප්‍රබෝධයක් Taman තුල ඇති වෙනවා. ඒ කියන්නේ වේදනා ස්කන්ධයකුත් Taman තුල පහළ වෙනවා. කොහෙද බුදුරජාණන් වහන්සේගේ පිළිමේ තුලද පහළ වුණේ දැන්? Taman තුල පහළ වුණා වේදනා ස්කන්ධයක්. බුද්ධානුස්සතිය වැඩිම තුල. ඒ වේදනා ස්කන්ධයට අනුව Tamanගේ හිතේ සද්ධාාවක් ජනිත වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? සංකාර ස්කන්ධයක සිතුවිලි ටිකක් පහළ වුණා භාවනාවට අනුව. ඊට අනුව රූපස්කන්ධයත් වෙනස් වෙවි යනවා. ඒකයි සිතුවිලි වලට අනුවයි රූපේ වෙනස් වෙන්නේ. දුකෙන් ඉන්න වෙලාවට බැලුවහම කියන්න පුළුවන් දුකෙන් ඉන්නේ කියලා. එහෙනම් රූපස්කන්ධයත් දුකට අනුව වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. සතුටෙන් ඉන්නකොට බලපු ගමන් කියන්න පුළුවන් අද නම් ඔබ සතුටෙන් වගේ කියලා අහන්නේ මිනිස්සු. අද මොනවා හරි අය හම්බුණාවද? කවුරු හරි ආවවද? දැන් අම්මා කෙනෙක් දුකේක ඉන්නවා. දරුවා නැහැ. කාලෙකින් දරුවා ආවම හරි ප්‍රබෝධයක්. එයා කතා කරන්න ඕනේ නැහැ. එයාගේ බාහිර රූපේම වෙනස්කම් නැද්ද? එහෙනම් අපිට තේරෙනවා නාම ධර්මයන් ඇසුරු කරගෙන රූපස්කන්ධය වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. පින්වත්නි අන්න ඔය විදියට බුද්ධානුස්සතිය වැඩිම තුල තමා තුල හටගන්න පංචස්කන්ධ ධර්මයන් ටිකක් හටගෙන නිරුද්ධ වෙනවා. බුදුහාමුදුරුවෝ තුල එහෙම එකක් නැහැ. බුදුගුණ එළියේ තියනවා කියලා හිතුවට බුදුගුණ නිසා මා තුලම පංචස්කන්ධයක් හටගෙන නිරුද්ධ වෙනවා කියලා ඔය දැක්ම පළල්ව ඇති වෙනවා. අන්න ඒකට කියනවා විපස්සනාව කියලා. අන්න මේ විපස්සනාව තුල තමයි සම්පූර්ණයෙන්ම සෝතාපන්න වෙන්නේ. ඔය හැම දෙයක් තුළ මෙහෙමයි. මෛත්‍රිය වඩනකොටත් එමයයි. බුද්ධානුස්සති මිත්තාච මෛත්‍රිය වඩනකොටත් මම දුක් නැත්තේක් වෙම්වා බිය නැත්තේක් වෙම්වා මෙහෙම මෛත්‍රිය වඩනවා. සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙම්වා වෙත්වා කී වඩනවා. එතකොට බලද්දී පින්වත්නි වඩපු මිනිහෙකුත් නැහැ වැඩිච්ච මිනිහෙකුත් නැහැ. වෙලා තියෙන්නේ පංචස්කන්ධ ධර්මයක් ක්‍රියාත්මක වීම කියලා ලෝකෝත්තර පැත්තෙන් හිතනකොට තේරෙනවා. වඩපු මිනිහෙක් නැහැ. වැඩිච්ච තැනකුත් නැහැ බලාන යද්දී. වඩපු කෙනෙකු දැන් අපිට හිතන්නේ නෑ ඉතින් මම මේ වඩනවා ඉන්නේ කියලා. නමුත් පින්වත්නි වැඩිම තුල මා තුල පංචස්කන්ධ ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒක මේ වගේ. දැන් මොන හොඳට මෛත්‍රිය වඩනකොට ආයෙත් අර චක්කු විඤ්ඤාණේ, සෝත විඤ්ඤාණේ, මනෝ විඤ්ඤාණේ ක්‍රියාත්මක වෙනවා. මම දුක් නැත්තේක් වෙම්වා කී වඩනකොට ඔන්න කණෙන් තමයි ඇතුළට රින්ගන්නේ දැනීම. ඒතකොට චක්කු විඤ්ඤාණයයි සෝත විඤ්ඤාණේ පහළ වෙනවා. චක්කු විඤ්ඤාණයට වඩා සෝත විඤ්ඤාණේ පහළ වෙනවා. මනෝ විඤ්ඤාණේ පහළ වෙනවා. විඥානනේ විශේෂයෙන් දැනගන්නවා. ඒකට කන මුල් කරගෙන විශේෂයෙන් දැනගන්නවා. මොනවද දැනගත්තේ? මම දුක් නැත්තේක් වෙම්වා කියලා. උතුරු දිසා භාග සියලු සත්වයෝ කියනකොට එයා දැනගන්නවා උතුරු කියන්නේ මේ පැත්ත කියලා. දැනගන්නවා කියලා කියන්නේ ඔන්න විඥානස්කන්ධයක් පහළ වෙනවා මනෝ විඥාන වශයෙන්. විඥානස්කන්ධය පහළ වෙනකොට එයා දැනගන්නවා මම දුක් නැත්තේක් වෙම්වා බිය නැත්තේ ඒ වාක්‍ය වශයෙන් එයා දැනගන්නවා උතුරු දිසා භාග නම් මගේ ඉස්සරහ පැත්ත ඕනෝ දැනගන්නවා කියන්නේ සංඥාව. සංඥා ස්කන්ධය පහළ වෙනවා කොහෙද? උතුරු දිසාවේද පහළ වුණේ? මන් තුලනේ පහළ වුණේ. එතකොට සංඥා ස්කන්ධය පහළ වුණේ ඊට අනුව භාවනා කරගෙන යනකොට නිරාමිස සුඛ වේදනාවක් උපදිනවා. හිත වැඩෙන්නේ නැත්තම් කොන්දේ අමාරු එහෙම එනවනම් දුක් වේදනාවක් ඇති වෙන්න පුළුවන් භාවනාව තුල. කොහොමුණත් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හරගන්නවා. එහෙනම් වේදනා ස්කන්ධය පහළ වෙනවා කොහෙද? තමන් තුළ මා තුළම පහළ වෙනවා. අභ්‍යන්තරය තුළ පහළ වෙනවා. වේදනා ස්කන්ධයක් පහළ වෙන ඊට අනුව සිතුවිලි ටිකුත් ඇති වෙනවා. බොහොම මෛත්‍රී සහගත බවක්, සියලු සතුන් කෙරෙහි අනුකම්පා කරන්න ඕන වගේ හැඟීමක්, හරිම කරුණාවන්ත බවක් හිතේ ඇති වෙනවා.
අනේ මගේ කකුලට නම් සතෙක්වත් පෑගෙන්න එපා කියලා බොහොම දයාවක් අනුකම්පාවක් හිතට ඇති වෙන්න පුළුවන්. සිතුවිලි ඇති වෙනවා භාවනාවට අනුව. සිතුවිලි කියන්නේ සංකාර වලට සංස්කාර ස්කන්ධයක් ඇති වුණා. ඊට අනුව රූපස්කන්ධයත් වෙනස් වෙනවා. මෛත්‍රිය වඩනකොට රූපස්කන්ධයත් වෙනස් වෙනවා. ශාන්ත වෙනවා. ප්‍රියමනාප වෙනවා. හරීම නිවිච්ච බවක් ඇති වෙනවා. එහෙමනම් මෛත්‍රිය වැඩිම තුලත් මේ වඩිච්ච තැනක්වත් වඩපු කෙනෙක්වත් අපි මේ උතුරු දිසා දකුණු දිසා කී වඩනවා. වැඩිච්ච තැනකුත් නැහැ බලන්නේ. අද්දි වඩපු මිනිහෙකුත් නැහැ. ඇයි? වෙලා තියෙන්නේ මා තුල පංචස්කන්ධ ධර්මයක් හට ගැනීමයි නිරුද්ධ වීමයි විතරයි කියලා දකින්න. අන්න එතකොට මෛත්‍රිය වඩ아가න යද්දී සම්පූර්ණයෙන්ම විපස්සනාව පැත්තට හැරිලා යා සම්මාදිට්ඨිය හදාගෙන සෝතාපන්න වෙනවා. ඒක තමයි ලෝකෝත්තර පැත්ත මේ වගේ. මරණ සතිය තුලත් එහෙමයි පින්වත්නි. මරණ සතිය තුලත් අපි බලනවා මේ මරණය හැමෝටම උරුම දෙයක් විදිහට අපි දැක්කට පින්වත්නි ඒ තුලත් ඇති වෙන්නේ මගේ පංචස්කන්ධ ධර්ම ටිකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ හටගෙන නිරුද්ධ වෙන්නේ කියලා එයා අත්දකින්නවා. අසුබේ තුලත් එහෙමයි. අසුබේ වශයෙන් වඩනකොටත් මා තුල රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා නිකන් හැඟීම් ටිකක් පහළ වෙලා නැති වෙලා යනවා කියලා දකින්නවා. මෙන්න මේ දැක්ම හදා ගන්නකොට පින්වත්නි මේ දැක්ම තුලම තමයි එයා සම්පූර්ණයෙන්ම දුකමාර කරලා සෝතාපන්න වෙන්නේ. එතකොට මේ විදියට ජීවිතයේ දකින්න ශ්‍රාවකයෙක් මේ විදියට දකින්නකොට පින්වත්නි එයාගේ ජීවිතය තුළ ලෝකයේත් එක්ක ඇලි ගැටි යන ගතිය බැහැර වෙලා යනවා. දැන් මේ විදියට ජීවිතේ කර්මස්ථානයක් තිබ්බහම එයාට ලෝකයේත් එක්ක පැටලෙන්නේ නැහැ. නැත්තම් නැන්දම්ම ලේලිත් එක්ක හරි පටිගය හදා ගන්නවා. ඒ පටිගය හදාගන්න සමාට එයා හැමදාම සිල් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ලේලිත් එක්ක හරි පටිගය හදා ගන්නවා. එක්කෝ වෙනත් අල්ලපු ගෙදර කෙනෙක් එක්ක හරි පටිගය හදා ගන්නවා. හේතුව එයාගේ ජීවිතේ මේ පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වීමක් හැර මේ ලෝකේ කිසිම වෙන අත්දැකීමක් නැහැ කියන පළල් දැක්ම නැතිකම තමයි පින්වත්නි යාට තියෙන විශාලම අර්බුදේ වෙන්නේ. ඒතර මේක හොඳට දැක ගන්න. මේක දැක ගන්න ජීවිතේ ප්‍රශ්න තිබ්බට කමක් නැහැ. ජීවිතේ අර්බුද තිබ්බට කමක් නැහැ. ජීවිතේ හැලහැප්පිලි තිබ්බට කමක් නැහැ. පරණ වැරදි තිබ්බත් කමක් නැහැ. ඕනතරම් වැරදින්න පුළුවන්. පරණ වැරදි ගොඩාක් තියෙන්න පුළුවන්. පරණ වැරදි නැති මිනිස්සු නැහැ නේ ලෝකේ. මේ වෙලාවේ ඔබ මේ ධර්මයත් එක්ක නැගිටින්න. මේ වෙලාවේ ධර්මයත් එක්ක නිදා ගන්න. මේ වෙලාවේ ධර්මයත් එක්ක Tamanගේ ගනුදෙනුව වටින්නේ. පරණ දේවල් පරණ විදියට මේක තුනාවේ. අර එක මිනිහෙක් හිටියා හොරු කණ්ඩායමක්. ඉතින් ඒ හොරු කණ්ඩායමට මේ මිනිහා එකතු වුණා. මේ මනුස්සයා හොරු කණ්ඩායමට එකතු වුණාට හොරු නායකයා කැමති වුණේ නැහැ. මොකද මේ මිනිහා බැලුවට හොරෙකුට ලක්ෂණ නැහැ. ඔබ හරියන්නේ නැහැ කිව්ව හොරකමට. අනේ නෑ මට රැකියාවක් නෑ මාවත් එකතු කරගන්න කියලා 500ක හොරු කණ්ඩායම. කැමති වුණේ නැහැ දෙවනි හොරු නායකයාට මේ මනුස්සයා බැල මෙහෙවරකම් කරා. ඊට කොහොමරි අර මනුස්සයා හරහා හොරු කණ්ඩායමට එකතු වුණා. දවසක් රජුරෝ හොරු කණ්ඩායම අල්ලගත්තා. අල්ලගෙන දැන් ඉතින් බැඳලා කාන්තාරික වගේ දාලා තියෙනවා. බැඳලා හොඳටම අත් කකුල් බැඳලා ඉතින් එහෙම දාලා තියෙන 500ක් එක දිගට. රජුරු එනවා ඉතින් ඇතාගේ පිටේ ඇවිල්ලා බලනවා. බලලා කියනවා කෑ ගහලා කියනවා උඹලගෙන්ම කෙනෙක් ඉදිරිපත් වෙනිලා උඹලාම මරන්න. උඹලගෙන් කෙනෙක් ඉදිරිපත් වෙනිලා කිව්වා. අපි නම් කැමති නෑ හොරු මරන්න කිව්වා උඹලම ඉදිරිපත් වෙන්න. එක මිනිහෙක් කට ඇරියේ නෑ කියනවා. ඊට පස්සේ රජුරෝ කිව්වලු කවුරු හරි කෙනෙක් අත ඉදිරිපත් වෙනිලා ඌට අබේ දාණය දෙනවා. මේ මිනිහට අබේ දාණය දෙනවා. ජීවිත දාණය දෙනවා. ජීවිත දාණය විතර නෙමෙයි අලුගෝසු තනතුරකුත් දෙනවා කිව්වලු. එක මිනිහෙක් කට ඇරියේ නෑ කියනවනේ. තමන්ගේ කණ්ඩායම මරන්න. අර පස්සේ එකතු වෙච්ච එකෙක් ඉන්නවනේ එක මිනිහෙක්. ඒ මිනිහා කිව්වලු රජතුමනි මම මරන්නම් මුන් ටික කියලා. මට පුළුවන් කිව්වලු. හරිනේ ඒ මිනිහා හොරෙකුට හරියන්නේ නැහැ කියලා ඒකයි හොරු නායකයා අත්හැරියේ. මම මරන්නම් කිව්වලු. පින්වත්නි දැන් අර තමන්ගේ හොරු කණ්ඩායම තමන් එක්ක එකට හිටපු හොරකම් කරන්න හරි එකට හිටියානේ. 500ක බෙල්ල ගහලා දැමලු. බෙල්ල තියනවා කපනවා බෙල්ල තියනවා කපනවා. රජුරෝ බැලුවලු මේ මිනිහා මේක මේ වැඩේ හොඳට කරනවානි කියලා. රජුරෝ ඇත්තටම අර අලුගෝසු තනතුරකුත් දුන්නලු. දැන් අවුරුදු 56ක් විතර වෙනකොට හරියට බෙල්ලක් කපා ගන්නත් බැයිලු. කිව්වලු උඹ දැන් බෑ උඹට මේ වැඩේ කරන්න. උඹ ගෙදර ඵලයන් කිව්වලු. උඹට මං ජීවත් වෙන්න සල්ලි දෙන්නම්. උඹ දැන් ගෙදර ඵලයන්. දැන් අලුගෝසුයි. ගෙදරට ගියා. ගෙදරට ගිහින් දැන් 60කට කිට්ටුයි. දැන් ඉතින් වලපයයි ගොඩපයයි 60ක් කියන්නේ. ඉතින් ඒක අමාරු කාලයක් නේ. ඉතින් මේ මිනිස්සයා ඉන්නවා දැන් හරිම චිත්ත පීඩාවක් තියෙනවා. අනේ මගේ අතින් කී දෙනෙක්ගේ බෙලි කැපුණාද? පීඩාවක් තිබ්බා. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා ඉස්සරහයි. මේ මිනිස්සයා හොඳට නාල කරලා උදෙන්ම කිරිබතක් අරගෙන දැන් කණ්ඩායි ලෑස්ති පිට.
එකපාර මර හාඳුරු කෙනෙක් වඩිනවා දැකලා මෙයාට හිතුණලු මම කවදාවත් දුන්න මිනිහෙක් නෙමෙයි. මම පව් කරපු මිනිහෙක්. මේ හාඳුරුන්ට අද මම බඩගින්න ඉඳලා මේ දානි ටික මේ කැම ටික දෙනවා කියලා දැන් අතට ගත්ත කැම ටික. ගිහින් කතා කරලා අනේ හාඳුරුනි වඩින්න කියලා කතා කරලා කිව්වලු. දැන් බලන්න එයාගේ අවංකකම හාඳුරුනි මම මහ පව්කාරී. මගේ රැකියාව බෙලි කපාපු එක මං හරියට මිනිසුන්ගේ බෙලි කපලා තියෙන ඔබ වහන්සේ මගෙන් දානි ටිකක් ගන්න කැමති වෙයිද දන්නේ. හාඳුරුනි මේ අතට ගත්තේ මගේ බඩ පුරව ගන්න. අද මට බත් එපා. අද මම බඩගින්න ඉන්නම් ඔබ වහන්සේ වළඳන්න කැමති නම් කිව්වම උන්වහන්සේ දානි ටික පිළි අරගෙන තියෙනවා. මේ මිනිහට පේන්න වළඳලක් තියෙනවා. එදා බණ කියලා තියෙනවා. අවුරුදු 56ක් එක දිගට බෙලි කපාපු මිනිහෙකුත් සෝතාපන්න වෙලා තියෙනවා. අවුරුදු 56ක් එක දිගට බෙලි කපපු මිනිහෙකුත් සෝතාපන්න වුණා නම් ඔබලාගේ ජීවිතේ වැරදි නැති වෙන්න විදියක් නැහැ. ඔය මදු විතත් එක්ක ඇති වෙච්ච ගනුදෙනු. ඒ වගේම පිරිමි උදවියගේ හරියට තියෙනවා. අපේ ජාතියම වැඩියෙන් බොණ්ඩ පුරුදු වෙච්ච අය. ඒ කොහොම අතහැරලා මේ වෙලාවේ ධර්මයෙන් නැගිටින්න. මොකද මේ තමයි අන්තිම කාලේ වෙන්න පුළුවන් ඔබේ. ඒ නිසා ධර්මයත් එක්ක අත්වල බැඳ ගන්නවා විනා වෙන විකල්පයක් නැහැ. මේ ලෝකයේ සියල්ල තුල හටගෙන නිරුද්ධ වෙන මේ ක්‍රියාවලිය දැකීම විනා වෙන විකල්පයක් නැහැ. මේ මායාවෙන් සම්පූර්ණයෙන්ම මිදීම විනා පින්වත්නි වෙන කිසිම දෙයක් නැහැ කියන කල්පනාව හදාගන්න. මේ ධර්මයට ඇවිල්ලා බලනකොට තමයි තේරෙන්නේ මේ සම්පූර්ණ ලෝකේ කන පිට හැරිච්ච මායාවක් කියලා. ලං වෙලා බලනකොට තේරෙන්නේ හිතපු එක නෙමෙයි වෙන එකක් තියෙන්නේ කියලා. රැවටිලා හිටිය කියලා තේරෙන්නේ ධර්මයට ආවට පස්සේ. ධර්මයේ තමයි ලෝකේ යථාර්ථයට Tamanගේ ඇස් පාදන්නේ. පාට කණ්ණාඩි වලින් ලෝකේ දකින්න ලෝකේ කණ්ණාඩි ටික ගලවලා විසි කරලා දාන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ. ලෝකේ ඇත්තම කතාව පෙන්වන්නේ බුදු කෙනෙක් විතරයි. මිනිස්සු රැවටිලා ඉන්නවා එතක. මිරිඟුවට වගේ. ඈතින් බැලුවාම මිරිඟු තියෙනවමයි කියලා හිතෙන. ගිහින් බැලුවම මොකක්වත් නැහනේ. ඒ වගේ හරියට මුවෙක් මිරිඟුව පස්සේ දුවගෙන යනවා වගේ මේ සංසාරේ අපි දුවගෙන ආපු ගමනක් තියෙන්නේ. ඔබටයි මටයි අපි හැමෝටම බුදුරු දහස් ගණන් හම්බෙලා ඇති. ඒ හැම කාලෙකම පින්වත්නි මගේ ඇස මට පරිස්සම් කරගන්න බැරි වුණ නිසා, ඇස රැකගන්න මට බැරි වුණ නිසා, කන රැකගන්න බැරි වුණ නිසා, ආයතන හයම රැකගන්න බැරි වුණ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න මායාව ගැන මට හැඟීමක් ගන්න බැරි වුණා. බුදු කෙනෙක් පවා මම විහිළුවට ගන්න ඇති. ඒ නිසයි මේ සංසාරේ අතපොත ගගා තවත් යන්නේ. විඳවා යන්නේ එකයි. පින්වත්නි මේ මායාව හරියට මුවෙක් මිරිඟුව පස්සේ දුවනවා වගේ මායාව පස්සේ ලුහු බඳින ගමන බුදු කෙනෙක් තමයි වරෙන් යන්න කියලා අතින් අල්ලගෙන ගිහින් මෙතන ඇති වතුරක් නැහැ, මෙතන මායාවක් තියෙන්නේ කියලා පෙන්වන්නේ. එතකොට මේ ධර්මයේ තුලින් තමයි ඒක තේරෙන්නේ. අර අපි උපමාවක් පාවිච්චි කරන්නේ අර පඹේක් දැක්කහම පඹය දිහා බැලුවාම පේන්නේ මිනිහෙක් වගේනේ. කන්දක පඹේක් ඉන්නවා නම් මිනිහෙක් වගේ පේනවා. මිනිහෙක් කියලාමයි හිතෙන්නේ. ඇයි ඇඳුමුත් ඇඳලානේ. එතකොට එක මිනිහෙක් ඇවිල්ලා කියනවා පඹය ළඟටම ගිහින් පඹේක් ඉන්නේ මිනිහෙක් නෙමෙයි. එතකොට අර පහළ ඉන්න මිනිස්සු කියනවලු මොනවද උඹ බොරු කියන්න එපා. අර ලස්සන කමිසත් ඇඳගෙන ඉන්නේ රිදි අඳිනවද පඹයෝ. එතකොට අර මිනිහා කියනවලු නෑ ඔළුවට මුට්ටියක් තියෙන්නේ. කමිසයක් අඳලා පිඳුරු ඔබලා තියෙන්නේ ඇතුළට. ඔතන කොහෙද මිනිහෙක්? නෑ ඔතන මිනිහෙක්මයි අර අතපයත් හෙල්ලෙන්නේ කියනවලු. සමහර අය එහෙම කියලා වයින් වෙනවලු මේ මිනිහාගේ ඔළුව නරක් වෙලා කියලා. තව මිනිහෙක් කල්පනා කරනවලු නෑ ඉතින් ওই මනුස්සයා කියන එක ඇත්තද දන්නේ නැහැ පොඩ්ඩක් ගිහින් බලන්න ඕන කියලා මගට ගිහින් ආයෙ හැරිලත් එනවලු. මොන කරදරයක්ද පඹේක් වුණත් එකයි මිනිහෙක් අපිට මොකද කියලා හැරිලා එනවලු. තව මිනිහෙක් හිමීට ගිහින් බලනවලු ඇත්තනේ අර මනුස්සයා කිව්වේ ඔළුවට මුට්ටියක් නේ තියෙන්නේ. ෂර්ට් එකක් අඳලානේ තියෙන්නේ ලී කෝටු ටිකට ඇඟට පිදුරුව බලන්නේ තියෙන්නේ කියලා මේක පඹේක්මයි කියලා දැනගන්නවා වගේ ලං වෙලා බලනකොටයි ඇත්ත තේරෙන්නේ. ලං වෙලා බලන්න භාග්‍යවතුන් වහන්සේ තමයි අපිට උගන්වන්නේ. ඒ නිසා ජීවිතයේ අවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි දේශනාව හමාර කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බාන